और साधु कहना සිටින බෞද්ධ පිරිස පංචශීලයේ පිටා සිටිනු අනිත් අය තමගේ ආගම මතක් කරන්න নমස්කාරය කියන බෞද්ධ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පූර්ණං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මච්චපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අප්පමාදේන සම්පාදේත समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमोक्खदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्ස नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्ස හොඳයි tempත් කාරුණික ශ්‍රද්ධාකාමී ගුණගරුක පින්වතුනි අද මේ පින්කම මේ පරිශ්‍රය තුලදී සිද්ධ කරන්නේ ඊටාම උතුම් අරමුණක් ඇතුව ලලිත් හෙට්ටිආරච්චි මැතිතුමා පුෂ්පා හෙට්ටිආරච්චි මැතිණිය යුග දිවියටපත් වෙලා 50 වසරක් සම්පූර්ණ වෙනවා. ඒ නිමිති කරගෙන සෙසෙම ජනවාරි 20ට තමයි ඒ දින යෙදලා තිබුණේ. ඒ නිමිති කරගෙන ඒ වගේම ලලිත් හෙට්ටිආරච්චි මැතිතුමාගේ ජන්මදිනය 80 වෙනි ජන්මදිනය යෙදෙනවා ජනවාරි මාසේ මේ මාසේ 31 වෙනිදාට. තව දින කිහිපයකින්. ඉතින් ඒ අරමුණු කරගෙනත් දෙපාර්ශ්වයේම මියගිය ඥාතීන්ට පින්දීම පැමිණ සිටින උපකාර කරපු සියලුම ඥාතීන්ට හිතවතුන්ට සෙත්පැතීම ආශිර්වාද කිරීම අරමුණු කරගෙන තමයි මේ පින්කම අද සිද්ධ කරන්නේ. විශේෂයෙන්ම අපේ නෝර්ත් කැරොලයිනා වල ජීවත් වෙන ඇමරිකාවේ අපේ ශමී හෙට්ටිආරච්චි මහත්මයා අපේ කල්යාණ මිත්‍රයෙක් එතුමා අපිට මේ පින්කමට ආරාධනා කරා බොහෝ කාලයකට කලින් මාබ වෙනුවෙන් පියා වෙනුවෙන් මේ උතුම් පින්කම කරගන්නට ඕනි කියලා. ඒ වගේම අනෙක් සොහිරා වොෂින්ටන් වල ජීවත් වෙන්නේ එතුමත් පැමිණෙලා ඉන්නවා මේ උතුම් පින්කම සඳහාම මව සහ පියා වෙනුවෙන් කෙරෙන මේ උතුම් පින් කටයුත්ත සඳහා. අපි සතුටු වෙනවා එයත්ෝ රටෙන් බොහොම දුර බැහැර රටවල ජීවත් වුණත් ඊටාම ඕනකමින් තමන්ගේ පියාගේ 80 වෙනි ජන්මදිනය ඒ වගේම මව සහ පියාණන් විවාහ ජීවිතයටපත් වෙලා 50 වසරක් සම්පූර්ණ වෙන මේ වෙලාවේ අම්මා එක්ක
තාත්තා එක්ක මේ දවස් කිහිපය ගත කරන්න ඕනේ කියන හැඟීමෙන් මේ වගේ උතුම් පින්කමක් සංවිධානය කිරීම ගැන අප ඊටාම සතුට පළ කරනවා ඒ තරුණ මහත්වරු දෙපළට. ඒ වගේම අපේ මැතිණිය අපව මුණ ගැහිලා ඒ ආරාධනා කටයුතු චාරිත්‍රානුකූලව බොහෝම ශ්‍රද්ධාවෙන් සිදු කළා. අපි සතුට වෙනවා විශේෂයෙන්ම ඊටාම සම්භාවනීය පෞල් පරම්පරාවක අපේ රටට සේවයක් කරපු අපේ සමාජයට සේවයක් කරපු විශේෂයෙන් අපේ ශාසනයට සේවය කරපු බොහොම සම්භාවනීය පෞල් පරම්පරාවක අපේ ශාසනයට හිටපු සමීපතම වටිනම දායකෙක් වන නවලෝක මුදලාලි මහත්මයාණන්ගේ ඒ දියණිය සහ ඒ පවුලේ පින්වත් පිරිස තමයි මේ උතුම් පින්කම මේ විදියට සූදානම් කරන්නේ. ඉතින් ඔබ දෙපළගේ විවාහ සංවත්සරය අවුරුදු 50 සම්පූර්ණ වෙද්දී ටිකක් ආධ්‍යාත්මික විෂයක් ගැන අපි අද සාකච්ඡා කරනවා. බුදු දහමේ ආශිර්වාද කියන්නේ ඇත්තටම මේ අවබෝධය තමයි. දේවල් පිළිබඳව අපේ ප්‍රඥාව නුවණ දියුණු කර ගැනීම තමයි අපිට තියෙන විශාලම ආශිර්වාදය. අනික් වන්දනාවෙන් පූජාවන් වලින් ලැබෙන ආශිර්වාදය නුවණට සාපේක්ෂව ඊටම සුළු එකක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරා දැන් අපි හිතනවානේ අපිට මණිකක් ලැබුණොත් මහ ධනයක් ලැබුණොත් අපි හරි වාසනාවන්ත ලොකු දෙයක් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔව් මණික් වටිනවා. මොන මණිකද වටින්නේ? පඤ්ඤා නරාණං රතනං. ප්‍රඥාව කියන මණික කෙනෙකුට හම්බුනොත් තමයි ඒක තමයි මිනිහෙකුට වටින්නේ. අනිත් ඒවා ඔක්කොම කැඩෙන විඳන දේවල්. අනිත් ඒවා ඔක්කොටම මොකක් හරි තියෙනවා නිශ්චිත මූල්‍ය වටිනාකම. නුවණට ඇර අවබෝධයට ඇර අනිත් හැම එකටම වාණිජ වටිනාකමක් නියම වෙනවා. එතනින් එහාට ඒක වටින්නට වෙනවා. ඉතින් ඒකින්ද මම කල්පනා කරන්නේ මේ ඔබලාගේ ජීවිතයේ මේ වටිනා පරිණත අවතිය ගත කරමින් ඉඳිද්දී ඔබ දෙපළත් මේ ඔබලාගේ සමකාලීන කලාකරුවෝ සහ ඔබලාගේ පවුලේ හිතවතුන් සම්භාවනීය බොහෝ දෙනෙක් ඇවිල්ලා ඉන්න ඔක්කොම වැඩිහිටියෝ නේ. බහුතරයක් වැඩිහිටියෝ ඇවිල්ලා ඉන්නවා. ඉතින් මේ සියලු දෙනාටත් මම යෝජනා කරන්නේ අද මේ දේශනාවේදී නුවණ දියුණු කර ගැනීම අවබෝධය වැඩි කර ගැනීම තමයි අපිට දුකින් නිදහස් වෙන්න තියෙන මාර්ගය විදියට. දැන් මට කියන්න පුළුවන් දෙගාසිරි ලැබේවා. ඒ ටික හරි. ඒට අපි කොහොමත් කරන්න ඕනේ ටික. ඒක ඇත්තටම මේ අපේ ධර්මයේ නුනත් අනිත් දහම් තුලත් ඒ ටික ප්‍රාර්ථනා කරනවා. නිරෝගීකම ලැබෙන්න, දිගාසිරි ලැබෙන්න, සපවත් බව ලැබෙන්න, ප්‍රාර්ථනා සම්පූර්ණ වෙන්න. එහෙම කියන දේවල් ඕනිම ආගමක තියෙන ඊටම මේ සමානාංග අපි කාටත් සමානාංගත. හැබැයි අපේ ධර්මයේ අපි විශේෂ වශයෙන් ඔබට අවධාරණය කරන දේ තථාගතයන් වහන්සේගේ දේශනාවට අනුව නුවණ දියුණු කරගන්න. අවබෝධය වැඩි කරගන්න. ප්‍රඥාව තව මුහුකුරා යන මට්ටමට ඇති කරගන්න. එතකොට තමයි ලොකුම ආශිර්වාදය. මොකද එතකොට අර මොනව ලැබුණත් මොනව අහිමි වුණත් ඒක දරන්න පුළුවන්. අවබෝධය වැඩි වෙච්ච කෙනාට තියෙන දේ තමයි මොනව ලැබුණත් මොනව අහිමි වුණත් එයා සාමාන්‍ය මනසකින් ජීවත් වෙනවා. ලාභ ලැබුණත් අලාභ ලැබුණත් කීර්තිය හම්බුණත් අපකීර්තිය හම්බුණත් නිന്ദා ලැබුණත් ප්‍රශංසා ලැබුණත් සැප විඳින්න ලැබුණත් දුක් විඳින්න ලැබුණත් ඒ ඕන එකක් එක්ක මධ්‍යස්ථ සිතකින් වැඩ කරනවා. දරුණු ගැටුම් වලට යන්නේ නැතුව. දරුණු ආක්‍රමණශීලී ඇලීම් වලට යන්නේ නැතුව. අවබෝධය තියෙන කෙනාගේ ස්වභාවය ඒක. ප්‍රඥාව දියුණු වෙනකොට මිනිස්සෙකුගේ ගතිය ඒක තමයි එළියට නිකුත් වෙන්නේ. ඒකෙන් මිනිස්සෙක් සැනසෙලින් ඉන්නවා.
ඒ නිසා ඔබලාට නුවණ දියුණු කරගන්න බුදුරජාණන් වහන්සේ ක්‍රම 3ක් අවධාරණය කළා. එක තමයි ශ්‍රුතය. ඒකට කියන්නේ සුත්තමය පඤ්ඤා කියලා. අහුම්කම් දෙක. දෙක චින්තාමය පඤ්ඤා සිටීම හොඳට. යෝනිසෝ මනසිකාර කියන්නේ ඒකටම තමයි. හොඳට කල්පනා කරන කෙනෙක් වීම. චින්තනය දියුණු කර ගැනීම සිටීමේ ශක්තිය. ඊළඟ එක තමයි භාවනාමය පඤ්ඤා. වැඩිම කියන්නේ. භාවනා විදර්ශනාව දියුණු කර ගැනීම. මනාව නුවණින් දකින්න එක සංවාදනය කරනවා වඩනවා අපි ඒක. හැම මොහොතක්ම නුවණින් දකින්න මට්ටමටපත් කරගන්න. ඒක දියුණු තලයක්. ඉතින් කොහොම නමුත් ප්‍රඥාව ඇති කරගන්න මේ ක්‍රම තුනම තියෙනවා. අද ඔබ නුවණ දියුණු කරගන්න අහුම්කම් දීමක් කරනවා ශ්‍රුතය. ඔබ මේ අහුම්කම් දීලා ඔබට අලුත් දැනුමක් ලබාගෙන ඒක ඔබගේ චින්තනය බවට පත් කරගත්තොත් ඔබට යම් අවබෝධයක් ඒක ඇතුළෙනුත් ලබා ගන්න පුළුවන් වෙනවා. හරි. මගේ විෂය අද ඔබත් එක්ක කතා කරන දක්ඛිනා විභංග සූත්‍රය ඇසුරින් ධර්ම කොටසක එක දිග සූත්‍රයක්. මජ්ක්‍ධිම නිකායේ විභංග කොටසේ තියෙන දක්ෂිනාව කියලා කිව්වේ දානය කියන එක. දක්ෂිනාව කියලා කිව්වේ දානය. විභංග කියලා කිව්වේ බෙදා දැක්වීම. විස්තර කිරීම. එතකොට විභංග කොටසේ තියෙන්නේ දක්ෂිනා සහ ධාතු ආයතන ඒව ගැන භාග්‍යවතුන් වහන්සේ කරපු බෙදා දැක්වීම. කොටසින් කොටසට විග්‍රහ කරලා පෙන්වලා දීපු දේවල් තමයි හිටියේ. එතකොට දක්ෂිනාව පිළිබඳව දේශනා කරපු විස්තර ඇතුළත් සූත්‍රය තමයි දක්ඛිනා විභංග සූත්‍රය කියලා කියන්නේ. මම ඒකේ මේ කතා කරන්නේ මේ වචනෙට. නමුත් මම ඒකේ සාර සංක්ෂේපයක් කතා කරනවා. මූලික සංකල්ප ටික අරගෙන ඒක ඔබට තෝරලා දෙනවා. මොකක්ද ඒකේ කතා කරලා තියෙන්නේ. මේක වැදගත්. මොකද බෞද්ධයෝ හරිය දන් දෙනෝනේ හරියට. දැන් අවලෝක මුදලාලියම හරියට දන් දුන්නා. මං කොපියවත්ත පන්සලේ කාලයක් හිටියා. ඒ කොපියවත්ත පන්සල මං හිතන්නේ ඔය අද තියෙන තත්ත්වයට ගොඩනගන්න විශාල වශයෙන් දම්පැන් දීලා තියෙනවා. මම දන්න තරමට බෞද්ධ නාලිකාව නේ ආරම්භක අවධියේදී නවලෝක මුදලාලි එහෙම කොට උපකාර කරනවා. මම දැකලා තියෙනවා චෛත්‍ය හදලා තියෙනවා, පන්සල් හදලා තියෙනවා. විවිධ දේවල් මට ඔය රට පුරා වැඩම කරද්දි පේනවා මේ නවලෝක මුදලාලි මහත්මයා සහ ඒ පවුලේ අය කරපු දේවල් කියලා. හරියට දන් දීලා තියෙනවා. ඔයත්ොත් මෙතන ඉන්න අයත් දම්පැන් දෙනවා. විවිධාකාරයෙන් දානමාන දෙනවා. ඉතින් අපි මේ දේවල් අවබෝධයෙන් කරොත්, අපි දැනුවත් වෙලා කරොත්, අපි මේ පිළිබඳව හොඳ ප්‍රඥාවක් ඇතුව මේ දේවල් කරොත්, ඒකේ ආනිසංස පක්ෂය වැඩි දියුණු වෙනවා. ඒකින්ද තමයි ඔබට මේ සූත්‍රය ඇසුරින් මම කරුණු කීපයක් කියලා දෙන්න උත්සාහ කරා. දක්ෂිනා පුද්ගලිකව 14ක් මේ සූත්‍රේ කතා කරනවා. පුද්ගලික දාන 14ක් තියෙනවා. මොකද ප්‍රජාපති ගෞතමිය තමන්ගේ අතින්ම මේ වගේ සිවුරක් හදන්න කපු සුද්ධ කරලා ඒක නූලක් බවට පත් කරලා ඒක ඊළඟට රෙද්දක් විදියට වියලා ඊළඟට ඒක කඩ කපලා සිවුරක් සකස් කරලා කපිල වස්තුවට බුදුහාමුදුරුවෝ වැඩම කරපු වෙලාවේ අරන් එනවා පූජා කරා. ඉතින් මේ පූජාව භාග්‍යවතුන් වහන්සේට පිළිගන්නවම භාග්‍යවතුන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. භාග්‍යවතුන් වහන්සේ කියනවා ප්‍රජාපති ගෞතමියනි ඕක සංඝයාට පූජා කරා. සංඝයාට පූජා කරාම සංඝයාත් පූජා කරා වෙනවා මමත් පූජා කරා වෙනවා. හැබැයි ඇය කැමති වෙන්නේ නැහැ. ඇය කියනවා මම මේක ඔබ වහන්සේටමයි හැදුවේ. මගේ අතින්මයි හැදුවේ. මම කපු සුද්ධ කරේ. මම තමයි නූල් සකසුවේ. මම තමයි මේ රෙද්ද කපලා සිවුරක් කරේ. මේක බාර ගන්න කියලා දෙවෙනි සැරේටත් කියනවා. භාග්‍යවතුන් වහන්සේ දෙවෙනි සැරේට ප්‍රතික්ෂේප කරනවා. නෑ. ගෞතමියනි ඔක සංඝයාට පූජා කරා. සංඝයාට පූජා කරාම සංඝංච පූජිතෝ හෝති මමංච. සංඝයාත් පූජා කරා වෙනවා මමත් පූජා කරා වෙනවා. තුන්වෙනි සැරේ පූජා කරා. තුන්වෙනි සැරේ ප්‍රතික්ෂේප කරාම ආනන්ද හැමතුරුවෝ මැදිහත් වීමක් කරලා විවිධ ආකාරයෙන්
ප්‍රජාපති ගෞතමියගේ ගුණ කියනවා කොච්චර උදව් කරාද කියලා. සිද්ධාර්ථ කුමාරයා විදියට ඒ කුඩා කල මව් නැති වෙච්ච තැන ඉඳලා මේ ගිහි ජීවිතය ගත කරන්න කොච්චර උදව් කරාද කියලා විස්තර කියනවා. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ නිසා ප්‍රජාපති ගෞතමියට ලැබිච්ච ලාභ ගැන විස්තර කියනවා. කියලා ආනන්ද හැමතුරු ඉල්ලා සිටින ස්වාමීන් මේක පිළිගන්න. භාග්‍යවතුන් වහන්සේ ඒ වෙලාවේ තමයි දක්ඛිනා විභංග සූත්‍රය දේශනා කරන්නේ. මම මෙය පුද්ගලිකව පිළිගන්නේ නැහැ. පුද්ගලිකව පිළිගන්නේ නැත්තේ ප්‍රජාපතියට ආනිසංස වැඩි වෙන්න ඕනේ. මේ කරපු පූජාවේ. මට දුන්නමත් ආනිසංස ලැබෙනවා. හැබැයි මම අනුදැන වදාරනවා සංඝයාට දෙන්න කියලා. එතකොට මමත් පූජා කරපු කෙනෙක් වෙනවා සංඝයාත් පූජා කරපු කෙනෙක් වෙනවා. ආනිසංස වැඩි කරන්නයි ඇයට ලැබෙන ලාභය වැඩි කරන්නයි මම මේ සිවුර සාංගිකව දෙන්න කියන්නේ. පුද්ගලිකව දෙන්න එපා කියන්නේ කියලා ප්‍රතික්ෂේප කරලා විස්තර කරන පුද්ගලික දාන 14ක්. ඒකේ අඩුම ආනිසංස ලැබෙන දානේ තමයි තිරිසන් සත්තුන්ට කැම දෙන එක. දුන්නා වගේ 100 වාරයක් ආනිසංස. තිරිසන් සතෙකුට කැම දුන්නොත් බුදුහාමුදුරුවෝ එහි කියනවා දුන්නා වගේ සතාධිකම් 100 ගුණයක් වාර හම්බ වෙනවා. බල්ලෙකුට, පූසෙකුට, කුරුල්ලෙකුට, සතෙකුට මොන සතෙක්ද? කැම දුන්නොත් දුන්නා වගේ 100 වාරයක් ආනිසංස හම්බ වෙනවා. එතකොට හැබැයි ඒකදී අපි වග වෙන්න ඕනේ. කියන්නේ අපි සතෙකුට දෙනකොට ඒක එතනදී ඕනම සතෙකුට. දැන් අපේ ගෙදර ඉන්න මේ බල්ලට දීමෙන් ඒක වෙනම ආදරයක් නේ. ඒක පුද්ගලික සම්බන්ධය. ඕනම සතෙකුට. බඩගිනි ඕනම සතෙකුට දුන්නා වගේ 100 ගුණයක් හම්බ වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වනවා දෙවනි පුද්ගලික දාණය. එය කෙනෙක් දෙනවා නම් කාටද? දුසිල්වත් පෘතජ්ජනෙකුට. දුසිල්වත් පෘතජ්ජනෙ. ඒ කියන්නේ තුනුරුවන් සරණ ගිහිල්ලත් නැහැ. කර්මඵල ආදිය විශ්වාස කරන්නේ නැහැ. පෘතජ්ජනයි. දුසිල්වත්. ඒක ශික්ෂාපදයක්වත් ආරක්ෂා කරන්නේත් නැහැ. ආරක්ෂා කරන්නේත් නැහැ. එවැනි කෙනෙකුට දුන්නොත් දුන්නා වගේ 10 ගුණයක් හම්බ වෙනවා කියලා. දැන් අපිට තියෙන ප්‍රශ්න නෙවෙයි නේද? දැන් සමහර අය මේ කලර් ලයිට් එකේ අපි වාහනේ නැවතුවම ට්‍රැෆික් ලයිට් වල මේ අපි ගාවට එනවා. මූණ බැලුවම පේනවා බීලා වගේ. නෑ මොපේ පද්දෙත් කොහෙද? හොරෙක්ද කොහෙද? දෙන්න හොඳ නෑ. අපේ ෂටර් එක ලොක් කරගෙන ඉන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෑ. එහෙම කෙනෙකුට දුන්නත් එයාට කිසිම ආකාරයක බුදුන් දහම් සංඝුන් සරණ යාමක් නොතිබෙන්නත් පුළුවන්. එයාට කිසිම ආකාරයක සීලයක් නොතිබෙන්නත් පුළුවන්. ඒත් එවැනි දුසිල්වත් පෘතජ්ජන කෙනෙකුට ඔබ දානයක් දුන්නත් දුන්නා වගේ 10 ගුණයක් ඔබට ලැබෙනවා කියලා. ආනිසංස. ඊළඟට ඊට වඩා වැඩි කාටද? සිල්වත් පෘතජ්ජනෙකුට. සිල්වත් පෘතජ්ජනෙ. දැන් සමහර කෙනෙක් ඉන්නවා ශික්ෂාපද රකින්නවා. හැබැයි යා තුනුරුවන් සරණ ගිහිල්ලා නැහැ. එයා බුදුන් දහම් සංඝුන් සරණ ගියපු කෙනෙක් නෙමෙයි. ඒත් ප්‍රාණඝාත කරන්නේ. ඒත් හොරකම් කරන්නේ. ඒත් වැරදි කාමයට යන්නේ. ඒත් බොරු කියන්නේ. එයා අනිකුත් අකුශල කර්ම කායිකව වාචිකව කරන්නේ නැහැ. එවැනි කෙනෙකුට දුන්නොත් දසදහස් ගුණයක් ආනිසංස. එතකොට එයා ගිහෙක් වෙන්න පුළුවන්. එයා පැවිද්දෙක් වෙන්න පුළුවන්. එයා තුනුරුවන් සරණ නොගිහින් තියෙන්න පුළුවන්. වෙන ආගමක වෙන්න පුළුවන්. ඒත් සිල් රකින්නවා. ඒ සීලාදී ගුණපක්ෂය නිසා එවැනි කෙනෙකුට දෙන දානේ ආනිසංස දසදහස් ගුණයක් ලැබෙනවා කියලා භාගතුන් වහන්සේ දේශනා කළා. ඊළඟට ඊටාම ඉහළ ආනිසංස වාරයක් ලක්ෂ වාරයක් ආනිසංස හම්බ වෙනවා කියලා පෙන්වනවා කාටද? වෙන ශාසනයක ධානලාභීෙකුට. වෙන ශාසනයක බුද්ධ ශාසනය නෙමෙයි. හැබැයි ඔය තාපස ජීවිතකව
භාවනා කරනවා, එයාගේ හිත තියුණු කරගෙන ඉන්නවා. අන්න ඒ වගේ වෙන ශාසනයක ධ්‍යාන සමාපatti ලැබපු කෙනෙකුට දුන්නා වගේ ලක්ෂ වාරයක් ආනිසංස ලැබෙනවා. එතකොට දැන් අපිට තියෙන ප්‍රශ්න ගොඩකට මේ සූත්‍රයේ මේ කියන කාරණාවල උත්තර හම්බෙනවා. අපිට තියෙන පුළුවන් බෞද්ධයන්ට බෞද්ධ නොවන කෙනෙකුට දුන්නට ආනිසංස තියෙන්නේ. නිකන් හොරෙක් වගේ පේන යාක්ෂයෙක් වුණාට සිල් නැහැ වගේ පේන, ඊයරත් බීලා වගේ පේන මිනිහෙකුට දුන්නා මේ මිනිහා ආයේ බොයිද? ඒක අපේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒකේ මිනිහගේ ප්‍රශ්නයක්. ඒක අපේ ප්‍රශ්නයක් නෙමෙයි. අපි කරන්නේ දීම නම් අපි හිත හදන් දුන්නා. දීපු දේ ගැන අපි හිත හදාගත්තා. එච්චරයි. ඊට පස්සේ අපිට මුණ ගැහෙන්නේ අර අෂ්ටපුරුෂ පුද්ගල කිව්වේ උතුම් යුගල වශයෙන් 4ක්, පුද්ගල වශයෙන් 8ක් වෙච්ච ඒ ආර්ය මාර්ගයට ප්‍රවේශ වෙච්ච හෝ ආර්ය ඵලයටපත් වෙච්ච අය. කවුද? සෝතාපන්න වෙන්න වීරිය කරන කෙනා. සෝතාපන්න කෙනා. සක්‍රදාගාමි වෙන්න වීරිය කරන කෙනා. සක්‍රදාගාමි කෙනා. අනාගාමි වෙන්න වීරිය කරන කෙනා. අනාගාමි කෙනා. ඊළඟට රහත් වෙන්න වීරිය කරන කෙනා. රහත් භාවයට පත් වෙච්ච කෙනා. එතන කී දෙනෙක්ද එතකොට? 8 දෙනයි. අතන 4 දෙනයි නේද? ඔක්කොම දැන් 12 දෙනයි. පුද්ගලික දාන. දැන් සමහර ඉන්න සෝතාපන්න වෙන විතරයි. එතනින් එහාට වීරිය කරන්නේ නැහැ. විශාකාව වීරිය කරේ නැහැ. සෝතාපන්නයි. වීරිය කරේ නැහැ අනාගාමී වෙන්න. බිම්බිසාර රජු සෝතාපන්නයි. වීරිය කරේ නැහැ එතනින් එහාට. මේ විදිහට සෝතාපන්න වෙලා එතනින් නවතින අය ඉන්නවා. ස්ථාවර සම්මාදිට්ඨිය පිහිටලා එතනින් එහාට මාර්ගඵල ලබන්න වීරිය කරන්නේ. යාලා සාමාන්‍ය ජීවිත ගත කළා. මියන හැබැයි භාගතුන් වහන්සේ දේශනා කරා. ඒ වගේ අයත් භව 7කට පස්සේ රහත් භාවයේ අත්විඳිනවා කියලා. එතෙන්ටපත් වෙනවා. ටික ටික පුහුණු වෙලා ඊළඟ භවවලදී. කොහොම නමුත් ඊළඟට ආනිසංස බහුල වශයෙන් හම්බ වෙන්නේ පුද්ගලික දානවල. සෝතාපන්න වෙන්න උත්සාහ කරන කෙනාට දුන්නොත්, සෝතාපන්න වෙච්ච කෙනාට දුන්නොත්, සක්‍රදාගාමි වෙන්න උත්සාහ කරන වෙච්ච මේ විදියට 8 දෙනා. ඊළඟට පස්සේ බුදුහාමුදුරුවෝ. ඊළඟට ලෞතර බුදුහාමුදුරුවෝ. පුද්ගලික දාන 17. ලෞතර බුදුරජාණන් වහන්සේට දෙන දාණය පුද්ගලිකව දුන්නා. දැන් අපි මේ ගිලම්පස් දානය පූජා කරන්නේ. මේක පුද්ගලිකව අපි පූජා කරේ. භාග්‍යවතුන් වහන්සේට පූජා කරා. එතකොට මේ දාණයනොත් ආනිසංස ගැන කියන්නේ අසංකේයයන් අපමෙයයන් වදාන. අසංඛ්‍ය අප්‍රමාණයක්. අසංඛ්‍යයක් ලියන්නේ 1.140ක්. එතකොට අසංඛ්‍ය අප්‍රමාණයක් ආනිසංස හම්බ වෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ පෙන්වලා දුන්නා. දක්ඛිනාභිභංග සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේට පුද්ගලිකව දෙන දාන. හැබැයි භාග්‍යවතුන් වහන්සේට පුද්ගලිකව එහෙම දානයක් දුන්නම එච්චර ආනිසංස හම්බුණත් භාග්‍යවතුන් වහන්සේ අවධාරණය කරන්නේ පුද්ගලිකව දෙන්න එපා කියලා. සංඝිකව දෙන්න කියලා. අර ප්‍රජාපති ගෞතමිය අරගෙන ආපු චීවරය පුද්ගලිකව පිළිගැනීම ප්‍රතික්ෂේප කරනවා. ඒක අපිට තාම හොඳ මඟ පෙන්වීමක් මේ ශාසනයේ දෙන දෙයකින් ආනිසංස වැඩි වෙන්න නම් මූණු බැලීම් නැති වෙන්න. මූණු බැලීම් නැති වෙන. මූණු බලපු ගමන් එතන කෙලස්. මූණු බලලා කරන පරිත්‍යාගවල තියෙන වැඩිපුර කෙලස්. පුද්ගලික සම්බන්ධකම් හැදෙනවා. මාගේ හාමුදුරුවෝ අපේ හාමුදුරුවෝ නේද? එහෙම තියෙනනේ මිනිස්සුන්ට නේ. අපේ පරම්පරාවල හාමුදුරුවෝ, අපේ පළාතේ හාමුදුරුවෝ, ගමේ හාමුදුරුවෝ එහෙම හදා ගන්නවා. නමුත් මේ ශාසනික ඉගැන්වීම නම් ඔබ දැන් මට වතුර කෝප්පයක් පූජා කළා තියෙන්නේ. මේක පූජා කරද්දී ඔබගේ චෛතසික තියෙන්න ඕනි. කොහමද? තථාගතයන් වහන්සේගේ දහමට අනුව මේ පැන් බඳුන මහා සංඝයාට පූජා කරනවා. මහා සංඝයාට මේ පැන් බඳුන. එතකොට ඔබ මමව මේ පුද්ගලිකව මා අල්ලන්නේ. මොකද බුදුදහමේ උගන්වන්නේ මමත්වය දුරු කරගන්න. මමත්වය ඒක අන්තයට ගියපු ගමන් අපිට දේවල් අවබෝධ වෙන්නේ නැහැ. එහෙනම් මමත්වය දුරු කරලා
තමයි අපිට මේ ශාසනයේ පුහුණු වෙන්න කියන්නේ. මමත්වයේ දුරු කරගන්න පුහුණු වෙන්න කියන්නේ. එතකොට අපිට තියෙන ප්‍රායෝගික ක්‍රියාකාරකම්නේ මේ ශාසනික පුහුණුවේදී දානය කියන එක. හැබැයි ඒකෙදිත් මමත්වේ නැති කරගෙන දෙන්න කියන්නේ. ඒකෙදි පුද්ගලව අල්ලන්න එපා කියලා කියන්නේ. ඒක කොච්චර වටින එකක්ද නේ. බුදුරජාණන් වහන්සේ ගැන විතරයි මේ ශාසනය අපි පුද්ගලිකව පහදිනව නම් පහදින්නේ. හාමුදුරුවෝ ගැන පුද්ගලිකව පහදින්න බෑ. හාමුදුරුවෝ ගැන පහදින්නේ පොදුවේ සංඝ රත්නයට. ඒකෙන් විතරයි ශාසනය රැකෙන්නේ මතක තියාගන්න. ශාසනය රැකෙන්නේ ඉතින් විතරයි පුද්ගලිකව සායනහන්සලක් පිළිබඳව ඇති කරගන්න ප්‍රසාදයන් ඇතුලේ කලකිරීමත් පසුපසින් ගමන් කරනවා. අපි කාට හරි පුද්ගලිකව පැහැදුනාම වෙන්නේ ඒ පසුපසින් කලකිරීම ගමන් කරනවා. එයා මත්තම යැපෙන යනවනේ. ඊට පස්සේ වෙන්නේ යාගේ චූටි වැරද්ද මහා හිත රිදවීමකට මහා කඩන් වැටීමකට අන්තිමට කියනවා මේ ආමුදුරෝ කරපු වැඩෙන් මට ශාසනයෙම එපා වුණා. ඉතින් ශාසනය ආමුදුරෝ කරගත්තේ ඇයි? නේද? එතනින් මේ වැරද්ද වෙන්නේ. දැන් ගොඩක් අය කියනවා බලන්න මේ යුනිවර්සිටි යන ආමුදුරලා කරන වැඩ JVP ආමුදුරලා කරන වැඩ මං කියන්නේ ඒගොල්ලෝ කරනවාද ඒගොල්ලෝ ගෙනියන්නේ? ඒක ඔබගේ ප්‍රශ්නයක් කරගන්න බෑ. බුදුහාමුදුරුවෝ අපිට පැහැදිලිව කියලා තියෙනවා. Taman නියෝජනය කරන්නේ මහා සංඝයා නම් ඊට ගැලපෙන ජීවත් වෙන්න. මහා සංඝයා නියෝජනය කරමින් සිව්පසය ලබන ගමන් ඊට ප්‍රතිවිරුද්ධ ජීවිතයක් ගත කරොත් අග්ගිකන්දෝපම සූත්‍රේ වදාළනේ. ගින්දර කෑවා කියලා හිතා ගන්න. ගිනි අඟුරු කෑවා කියලා හිතා ගන්න. ගිලින්න පිච්චි යන්නේ. 60000ක් ලෙවමනේ දැම්ම කියනවනේ. අට කතාවලට. ඒ සූත්‍රය අවසන් වෙනකොට අන්තිමට අමුතුරු දිගින් දිගටම අසනීප වෙන නිසා මේක මානසිකව බලපාලා භාග්‍යවතුන් වහන්සේගෙන් ඉල්ලීමක් කරනවා. අනේ ස්වාමීනි ආනන්ද හඳුරවිල කියන අනේ ස්වාමීනි කොටක් ස්වාමීන් වහන්සේලා භික්ෂුන් ලෙඩ වෙලා. ඔබ වහන්සේගේ අර දේශනාවෙන් පස්සේ ඒගොල්ලෝ මානසිකව විඳවනවා. Taman යම් දුර්වලකම් තියාගෙන මේ ගිහියන්ගේ දාන වළඳනවා කියලා. එතකොට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් මම භික්ෂුන්ට අනුදැන වදාරනවා අඩුම භික්ෂුව ගිහියාගෙන් වළඳන දානයේ ණයකාරයෙක් නොවෙන්න නම් එවැනි දරුණු විපත් ඇති නොවෙන්න නම් මෛත්‍රී චිත්ත සමාධියවත් ඇති කරගන්න. මෛත්‍රී භාවනාවවත් කරන කෙනෙක් වෙන්න ඕනේ. මහා සිල් දැක. ඉතින් අපේ ප්‍රශ්නයක් තමයි තුසිල්වත් වෙඳන් ගුණයක් ධර්මයක් වඩන්න නැතුව ඔබ දෙන දේ පිළිගත්තොත්. ඒක අපිට ගෙවන්න වෙන එක. ඒක ඔබේ ප්‍රශ්නයක් නෙවෙයි. ඒක හරියටම තේරුණා. ඔබ පූජා කරන්නේ කාටද දේවල්? මහා සංඝරත්නයට. එච්චරයි. ගියෙකුට තුනත් එතනින් තමයි හිතන්නේ. එයා එකෙන් කරන්නේ මොකක්ද කියන එක වැදගත් නැහැ. එයා ඒක ඇතුළේ ගෙවන ජීවිතේ නරකම එකක්ද කියන එක ඒක අපිට එච්චර කාරණයක් නැහැ. මොකද අපි දෙන්නේ අතාරින්න. අපි දෙන්නේ අතාරින්න. අතාරින්න දුන්නාට පස්සේදී අතෑරිය දෙයට මොකද වෙන්නේ කියලා හොයනව නම් ආය අල්ලගෙනනේ. නේද? ආය අල්ලගෙන. මට මතකයි මම මේ කොපියවත්ත පන්සලේ මේ හින්දිතේ මට දවසක් මහින්ද නායක හඳුරු කිව්වා මේ දායකයෝ ටිකක් දාන ගෙනල්ලා තියෙනවා ටිකක් වේල පහ වැඩි උදේ 10ට විතර ඒගොල්ලෝ අරන් ඇවිල්ලා මට කිව්වා පින් දීලා යවන්නේ කියලා. මම ඒගොල්ලන්ට බුදු පූජාව තියලා බණ ටිකක් කියලා පින් දීලා මං කිව්වා එහෙනම් යන්න කියලා. ආමුතුරු 11 මාර්ට ඇවිල්ලා වළඳී කියලා. මං 11:20ට විතර ආයෙත් පහලට බලනකොටත් ඇවිල්ලා බලනකොටත් ඒගොල්ලෝ ඉන්නවා. මම ඒගොල්ලන්ට මොකක් හරි අස් කරගන්න තියෙද කියලා. ඒ කට්ටිය මට කිව්වා නෑ ඉතින් අපේ දානෙනේ අපි බෙදලම යන්න කියලා. හැබැයි ඊට කලින් එයාලා වාක්‍යයක් කිව්වා ඉමම් බික්ඛම් බික්ඛු සංඝස්ස දේම කියලා. මේ භික්ෂාව භික්ෂු සංඝයාට අපි පූජා කරමු පූජා කරනවා කියලා කියලත් ආයෙත් ඔළුවේ වැඩ කරන අපේ දානෙනේ අපි බෙදලම යන්න කියලා. ඒක තමයි දෙන එක ලේසි. අතාරින එක අමාරුයි.
දෙන එක අමාරු නෑ. ඒක කොහොම හරි කරගන්න පුළුවන්. අතහැර ගන්න බෑ. මට මතක් වෙන එක මේ බෞද්ධ කතාවක තියෙනවා. ඕක හරි ලස්සනට විස්තර කරලා. රජ කෙනෙක් ඉන්නවා, එතුමා පරිත්‍යාගයක් කරනවා. හැබැයි දුන්නට පස්සේ හරියට එතුමට ඒක ගැන හිතේ මානසිකව පීඩාව අපරාධ දුන්නේ කියලා. හරියට අසහනෙන් එතුමා කොච්චරද කියලා රජකම කරගන්නත් බැරි වුණා. ඔළුව නරක් වුණා. ඒක ගැන හිතලා අන්තිමට ඒ කාලේ හැටියට ඉතින් තීරණය කරනවා දැන් මෙතුමා රජකම හරියට කරන්නෙත් නැහැ. ඔළුව නරක් කියලා මෙතුමාට මානසික රෝගයක් වෙන්නේ නැති කියලා තොවිලයක් නතන්න. දාගන්නවා ඒ කාලේ හැටියට. ඒ කාලේ තින් සයිකියාට්‍රික් ලයි තියේ නැහැ නේද? නව ලෝකෙම තිබුණේ නැහැ නේ කාලේ. රාජ්‍ය රෝගී කාලේ මොකද කරන්නේ? තෝරගන්නවා මෙහෙම තොවිලයක් නට. දැන් රාජ්‍යරෝ ඇමතිතුමාලා එක්ක ස්ටේජ් එකේ වාඩිලා ඉන්නවා. පහළ තමයි තොවිලේ නටන්නේ. දැන් එන්න තොවිලේ අතරේ එක නැට්ටුවෙක් හරි පියකරු දෙයක් කරනවා. ඒ තමයි මේ දාගන්නව කඩුවක් දෙපැත්තම හොඳට දිලිසෙන හොඳට මුවහත් කරපු කඩුවක් කටට දාගන්නව නටනට. මම දැක්කා එක කාලයක් අපේ රවින්ද්‍ර රන්දිනී මහත්තයා ඒ වගේ එකක ජජ් බෝඩ් එකේ ඉන්නවා. ඒ වගේ අර මේ ටියුබ් ලයිට් හපලා කන නේද? එතකොට එහෙම අන්න ඒ වගේ එකක් උනේ එතන. ඒ කියන්නේ කඩුවක් දාගන්නවා දැන් මෙයා කටට නට දාගන්න. රාජ්‍යරුවන්ට අර ඔක්කොම එයාගේ ප්‍රශ්න අමතක වෙලා අරකට එයාට අදා ගන්න බැරුණා. එයා ලං වෙලා ඇහුවා ඇමතියෙක්ගෙන් මේ ලෝකේ අමාරුම වැඩේ නේද කියලා. ඇමතියා බුද්ධිමත් මිනිහ. වහාම කිව්වා නෑ. ඕක නෙමෙයි අමාරු. ඔයිට වැඩි අමාරුයි මොනවා හරි දෙන්නම් කියන එක. කඩුවක් ගිලින එක ලේසි, මොනවා හරි දෙන්නම් කියන එක අමාරුයි. හරියටම වචන කියන එක. ඒක වැඩි හිටියන්ට මං හිතනවා දැන් තේරුම් නැති කියලා. මොනවා හරි දෙන්නම් කියන එක කොච්චර අමාරුද හරියටම ඔප්පුව ලියන්නම් කියන එක. ඒක හරිම වචනේ දෙන එක අමාරු වැඩක්. කඩු ගිලින්න පුළුවන්. කඩු ගිලින එක එච්චර අමාරු නෑ. අර ඇමතියා කියන ඕක නෙමෙයි අමාරු දෙන්නම් කියලා වචන කියන එක. දෙන්නම් කියන එක. ඒක එච්චර අමාරු දෙයක්. රජුරෝ ඒ උත්තරෙන් සතුටු වෙන්නේ නැහැ. එතුමා ඊළඟ ඇමතියාගෙන් අහනවා මොකද ඔබතුමා හිතන්නේ? මට හිතෙනවා අර මිනිහා කඩුවක් ගිලිනවා. මට හිතෙන්නේ ඒක තමයි අමාරුම එක. හැබැයි මෙතුමා කියනවා ඊට වැඩිය අමාරුයි මොනවා හරි දෙන්නම් කියන එක. ඔබගේ අදහස මොකක්ද? එතුමා කියනවා ඔව් ඔයත් එක්කම අමාරු වැඩ තමයි. හැබැයි ඊට වැඩිය අමාරුයි කියපු විදිහට දෙන එක. මට අනුව අමාරුම එක කියපු විදිහට දෙන එක. ඒක ඇත්ත කතාවක් නේ. අපි දෙන්නම් කියලා පොරොන්දු වෙච්ච දේවල් උනත් දෙන්න යනකොට ආයෙ මෙච්චර ඕනද කියලා හිතච්ච වෙලාවල් තියෙනවා. ඔබට හිතච්ච හිතන්න. එතකොට මේක තේරෙනවා. ඒක කොච්චර අමාරුද. ඒ කියන්නේ දෙන්නම් කියන්න පුළුවන්. ඔව් අහම දෙන්නම් මෙහෙම දෙන්නම් කියලා අපි දෙන්න යනකොට වෙන එකක් ඔලුවට එනවා. කොටිම අපි දෙන්න යනකොට හිතන ඕන වෙයි කියලා අයයි. දෙන්න යනකොට නෙමෙයි. දැන් ඔයත් අලුත් අවුරුද්දක් කොහොම වුණාම ඉතින් සේවක සේවිකාවෝ එක්ක ගෙවල් දොරවල් අස් කරන්න කියලා පටන් ගන්නවා. අවුරුද්ද එනවා අස් කරන්න කිව්වට අපි අස් කරන්නේ නැහනේ. ගොඩාක් ඒවා පිහිදාලා තියාගන්නවා. මේ පටන් ගන්න අස්පස් කරන්න. පස් නම් මුකුත් පස් කරන්නේ අස් කරනවා කිව්වත් සමහර බෝතලුත් තියාගන්නවා ඕනෙවි. මේ අස් කරන්න යනකොටම හිතනවා අවුරුදු 2ක් ඕන වෙච්ච නැති බෝතලේ ඕන වෙයි කියලා. ආයෙ තියාගන්න. ඇඳෝ කබඩ් අස් කරන්න යනකොට ඕන වෙයිමයි කියලා හිතන. එක්ක හිතනවා මේ මගේ මතක සටහන්. ඒ කියන්නේ සමහරවිට අපේ ගෙවල් වල කොට තියෙන පාවිච්චි කරන්න තියෙනවා. හරි දුෂ්කරයි. මම දන්නවා කියවන්නේ අකුරක් අතේ බුදුසරණ පත්‍ර මිටිය මැද යට තියන් ඉන්න කට්ටිය මම දන්නවා. කියවන්නේ අකුරක්. ඒ වුණාට එයාට හිතන කවදා හරි කියවයි මම. ඒ කියන්නේ අර අස් කරන්න තියෙන අමාරු එක. ඒ කියන්නේ ඒක අමාරු වැඩක්.
මේවා තේරුම් ගන්න ඔබගේ අත්දැකීම් වලින්. මං කියන්නේ හින්දා නෙමෙයි. ඔබගේ අත්දැකීම් ඔබට අස් කරන්න යද්දි දැනිච්චා. දැන් ස්ථිරව මම දන්නවා අස් කරන්න යනකොට මම මතක් වෙනවා. ඒ මොකද හේතුව කාස් කිරින අමාරු වැඩක්. හරි දුෂ්කර දෙයක්. මම මගේ එක්ස්පීරියන්ස් එකක් කියන්න. මට ඔය පළවෙනිම ටිකක් ලංකාවට ස්මාර්ට්ෆෝන් වල පොඩි මුල් අවස්ථාව ආවේ ඉස්සරම. ඒ කියන්නේ ෆොටෝ එකක් ගන්න පුළුවන්, පොඩි වීඩියෝ එකක් කරගන්න පුළුවන් වගේ විතර තුනකට ගඩොල් භාග වගේ ලොකු ඒවා තිබුණේ. නමුත් ඊට පස්සේ මට ඉතාලියේ ඉඳපු මගේ දායකයෙක් දුන්න ෆෝන් එක. මම මේක බොහොම කැමැත්තෙන් පාවිච්චි කරමින් හිටියා. හැබැයි කාලයක් ගියාම අවුරුද්දක් දෙකක් යනකොට මේක එක සැරේටම ලෙඩක් ආවා. මේක කෝල් එකක් එනකොට ඔෆ් වෙනවා, ආයේ ඔන් කර ගන්න ඕන ප්‍රශ්න. මම අන්තිමට එක පැත්තකින් දාලා පොඩි ෆෝන් එකක් ආපහු ගත්තා. හැබැයි අරක තියන් හිටියා කබඩ් එකේ. දැන් ඕක දීර්ඝ කාලයක් මගේ මේ රේතුරු මාත්‍යා යනවනේ කාමරේට. එයා මේක කබඩ් එකේ තියනවා දකිනවා. එයා මගෙන් ඇහුවා දවසක්. හම්දුරෝ මම මේක මේ හදාගන්නද කියලා. ඒ ෆෝන් එක පාවිච්චි කරන්නේ නැහැ මං හදාගන්නද කියලා. මට එක සැරේටම කියුණා මේ එහෙනම් හදාගෙන පාවිච්චි කරලා පස්සේ දෙනවකෝ. මට පස්සේ හරි ලැජ්ජයි ඒකට. මම බන කියන්නේ දෙන්න කියලා. අත්හරින්න කියලා. හැබැයි අර කබල් ෆෝන් එක ගැන මට හිතුණා ඒක මෙයා හදාගෙන ටිකටම පාවිච්චි කරන්න ඕනේ ටිකක් පාවිච්චි කළා මට දෙන්නවට. මං ආයෙ කල්පනා කරා ඒක. ඇයි මං ඒක හිතා? ඇයි මං ඒක හිතා? මං එහෙම හිතන එක ඇතුලේ තියෙන මගේ තෘෂ්ණාව එක. අනිත් එක මේක මම පාවිච්චි කරා ගොඩක් කැඩුනා. මෙයා හදාගනි. ආයෙ කැඩෙනවා. මගේ ගාව තිබුණත් කැඩෙනවා. එයා ගාව තිබුණත් කැඩෙනවා. මං ඊට පස්සේ හිතක අවුතිය ගන්න. මට එපා කිව්වා. හැබැයි තේරුම් ගත්තට පස්සේ මිසක ඒක එක සැරේටම අතාරින්න දුෂ්කර වුණා. මොකද හේතුව මට විවිධ ආකාරයෙන් ඔලුවට ආවා. නිකන් හරි මට අර ෆෝන් එක දීපු දායකයා ඔබ දැක්කොත්. ඊම විවිධ අපිට අර දෙන්න යනකොට අපේ ඇතුළෙන්ම එනවා විවිධ දේවල්. ඒක නොදී ඉන්න. ඒක නොදී ඉඳීම සාධාරණීකරණය කරන්න. කොට ඒවා අපේ ඇතුළෙන් එනවා. ඒවා ජය ගැනීම තමයි දීම කියන්නේ. ඒවා ජය ගැනීම තමයි දීම. දැන් අර ඇමතිතුමා දෙවෙනියට කියවනේ දෙනේ කියපු විදිහට දෙන එකයි අමාරු කියලා. රජුට සතුටු නැහැ. ඊළඟ ඇමතිතුමාට හරනවා බෝධිසත්වයන් වහන්සේ. ඒ ඇමතියා විදිහට හිටියේ. එතුමාගෙන් අහුවා ඔබතුමා මොකද හිතන්නේ? මට අනුව කඩුව ගිලින එක ලෝකේ අමාරුම වැඩේ. මෙයාට අනුව මොනවා හරි දෙන්නම් කියන එක අමාරුම වැඩේ. මේ ඇමතිතුමාට අනුව කියපු විදිහට දෙන එක අමාරු වැඩේ. ඔබතුමා මොකද හිතන්නේ? අපි තුන් දෙනාගෙන් කවුද හරි? එතුමා කියනවා ඔබ තුන් දෙනාම හරි. ඒ තොයිටට වඩා අමාරු දෙයක් තියෙනවා. දුන්නට පස්සේ දීපු දේ අදාරින එක. එතුමාගේ ලෙඩේ සුව වෙනවා. මොකද එතුමාගේ ලෙඩේ හේතුව එක. දුන්නා. මොකද ප්‍රශ්නේ? අතහැර ගන්න බෑ. ඒකම මතක් කරගන්න. අරක දුන්නා මේක දුන්නා. අපරාධෙ දුන්නේ. ඔච්චර නොදීන්න තිබ්බා. ඒ වගේ එක. එහෙනම් මේ ලෝකේ අමාරු දෙයක් අතාරින එක. හැබැයි අපි පුහුණු වෙන්න ඕන දුකින් නිදහස් වෙන්න නම් අතහැරීම. දීම නෙමෙයි. දීම නෙමෙයි පුරුදු වෙන්න. අතහැරීම. ඒක අවබෝධයත් එක්ක වෙන එකක්. දේවල් වල තිබෙන නිස්සාර බව සහ අනියත බව පිළිබඳව ගැඹුරු නුවණ අපිට එනකොට අපිට දේවල් අතහැරීම ලෙස වෙනවා. ඒ කියන්නේ මේ ඔක්කොම මේ ඇත්තටම අතහැරීම කියන්නේත් මේ ඔබ මොකෝ පාවිච්චි කර ඉන්නවා කියන එක නෙමෙයි එතන. එහෙම වරදව ගන්න එපා. මානසික වහල්ලු වෙන එක නේද? ඒ කියන්නේ අපි දේවල් අතහැරියන් අපිට ලැබෙන්න ඕන ආධ්‍යාත්මික ජයග්‍රහණය තමයි අපිට තියෙන දේවල් වල මානසික වහල්ලු නොවෙන්න ඕන. අනිතකොට තමයි අපි දීමෙන් යම්කිසි ප්‍රතිඵලයක් ලබා ගත්තු අය වෙන්නේ. තේරෙනවද මං කියන්නේ? ඒ කියන්නේ මෙහෙමයි. අපි දැන්ට දාන දෙනවා, එක එක පරිත්‍යාග කරනවා, මාත් කරනවා, ඔබත් කරනවා. අපි කවුරුත් එක එක විදිහේ ඩොනේෂන් දෙනවනේ, දාන දෙනවනේ. දුප්පත් අයට දෙනවා, හාමුදුරුවන්ට දෙනවා, ළමා නිවාස වලට දෙනවා. ඔබ දෙනවා අපි විවිධ අය.
ඒක නිසා අපේ මොකක් හරි ආධ්‍යාත්මික පෞරුෂයක් වැඩිලාද කියන එක බලා ගන්න පුළුවන් වෙන්නේ කොතනද? අපිට තියෙන දේවල් එක්ක අපි කොහොමද වැඩ කරන්නේ කියන එක. අපිට මහා දානයක් දීලා එන වෙලාවෙදී ආපු ගමන් වතුර බොන්න කෝපේ අරගෙන අතට ඒක බිම වැටිලා බිඳුනම මූණ නරක් වෙනවා. අර මහා දානය ඇතුලේ අපේ මනස සංවර්ධනය වෙනවා. දාන ඇතුලේ අපේ වෙන්න ඕනේ මනසේ අතහැරීම දියුණු කර ගැනීම. දක්ෂිනා විභංග සූත්‍රය අවධාරණය කරන්නේ ඒක. ඒ කියන්නේ පුද්ගලිකව අලා ගැනීම, වැළඳ ගැනීම වෙනුවට අතහරින්න. දෙන දේ අතහරින්න. දෙන දේ අතහැරියම තියෙන දේවල් පිළිබඳව තියෙනවා දේවල්. ඔබ පාවිච්චි කරා හොඳ වාහන පාවිච්චි කරයි හොඳ ගෙවල් දොරවල් වලදී ඒත් ඒවයි වහල් වෙන එක නෑ. මානසිකව නිදහසයි. ඇත්තටම අපිට සැනසෙල්ල හම්බෙන්නේ අපි මානසිකව දේවල් වලින් නිදහස් වුණොත් නේ. දුන්නටම සැනසෙල්ල හම්බෙන්නේ නෑනේ. දීලාවිල්ලා අපහු විඳවනවා නම් තව එකක් කැඩෙන බින්දනකොට. අපිට ඇත්තටම සැනසීමෙන් ඉන්නට ඕනේ නම් ඇත්තටම අපිට සුවපත් සිතකින් ඉන්නට ඕනේ නම් අපේ දේවල් සම්බන්ධව තියෙන මනසේ අතහැරීමනේ. මනසේ තියෙන සම්බන්ධය බිඳවට ගන්න වීර්යය කරන්න ඕනේ. ඒකමාරු. දානංච යුද්ධංච සමානුමාහෝ. ඒ වැඩෙන් ජය ගන්න එක හරියට යුද්ධයක් කරනවා එක. යුද්ධකින් දිනනවා. ඒක දුෂ්කර දෙයක්. අති දුෂ්කරයි. සම්බන්ධකම් පුද්ගලයෙක් දේවල් එක්ක අතහැර ගන්න එක. අපිට ලැබිච්ච ගෞරවයක තියෙන මානසික සම්බන්ධය නේ. ඒකට තියෙන ලෝලත්වය මගේ පන්සලට යාම ජපානයේ නරා වල තිබෙන ප්‍රධාන තජෝති ටෙම්පල් තෝයිති හරි තජෝති හරි ටෙම්පල් එකේ නායක හමුදුරුවා මම කල්පනා කරා අපේ හමුදුරුවලට වැඩි හරියම රිලැක්ස් මම මගේ ගෝලයෙන්ට කිව්වා ඔයගොල්ලෝ බලන්න මේ හාමුදුරුවෝ මහායානික ථෙරවාදීන් නෙමෙයි මහායානික. හැබැයි බුදුහාමුදුරුවන්ගේ ධර්මය ඒගොල්ලෝගේ ජීවිතේ තියෙනවා. මම අපේ ශිෂ්‍යයන්ට කිව්වා මතක් කරන්න. ඒගොල්ලෝ hina වෙද්දී ඒ hinaවේ තිබුණේ පූර්ණ ස්වභාවික බවද නැත්තම් අපි වගේ කෘතිම බොරු හිනාද? හරිම රිලැක්ස්. හරිම අවබෝධකින් ඉන්නවා. ඇත්තටම හරි සතුටුනා ඒ වගේ අය දකින්න ලැබෙන එක. අපේ හැම තිස්සෙම එළියට දේවල් දුන්නට සහ කිව්වට අපේ අභ්‍යන්තරය අපේ එහෙම නිදහස් කරන්නේ අපේ අභ්‍යන්තරය ගොඩාක් වෙලාවට අපි පෙන්වනවට වඩා හාත්පසින්ම වෙනස්. හාත්පසින්ම වෙනස්. ඒකින්ද අපි ඇත්තටම කිව්වොත් හරි ආතතියෙන් ඉන්න මිනිස්සු. හරි ආතතියෙන් ගිහිද පැවිදිද මේකක් නෑ. මම කියන්නේ ඔක්කොම ආමතුරුලා කියලා. මම කියන්නේ ගොඩ ගිහියොත් ගොඩක් පැවිතොත් ඉන්න ප්‍රශ්නේ ඒගොල්ලෝ මානසිකව නිදහස් නෑ. භෞතික දේවල් දෙනවා ඒ ඔක්කොම කරනවා පුද පූජාද සිල් ගැනීමද භාවනා ඔක්කොමත් කරනවා ඒත් හිත සතුටින් නැහැ මූණේ ලේ පොදක් නැහැ කියලා පේනවා නේ සතුටක් නැහැ මම ඔබට යෝජනා කරනවා ඒ සතුට කියන එක උපදින්නේ මනසේ තියෙන නිදහස්කම එක්ක අපි අපේ ජීවිතේ එක අවධියකට නෝ විශේෂයෙන්ම අපි 35 පැනපු අයනේ මෙතන ඉන්නේ අපේ 35 නෙමෙයි මෙතන 75 පැනපු අයත් ඉන්නවා. නමුත් මං කියන්නේ 35 පැනපු අය කියලා මගේ ගාව ඉඳලා ඉස්සරහට. අපි 35 පැන්නම අපේ ටිකක් නිදහස් වෙන්න හිතනවා. මනස නිදහස් අපි වැඩ කරන්න ඕනේ ගොඩක්. මං ගෝලේ 80ක් හදනවා. මගේ පන්සලේ පොඩි හඳුන 80 දෙනෙක් හදනවා. ඒ ඔක්කොම කරන ඒත් මම හැමතිස්සෙම දවසේ වීර්ය කරන එක තමයි ඒගොල්ලෝ මගේ වහලෙක් කරගන්න නැතුව ඉන්න මම ඒගොල්ලොන්ගේ වහලෙක් නොවේ. ඒක තමයි මගේ මූලිකම වීර්යය. 80ක් හැදීම කියන්නේ මගේ සමාජ කාර්යභාරය.
හැබැයි ඒක ඇතුලේ ඒගොල්ලෝ මගේ වහල් වෙන්න ඕනේ නැහැ. මම ඒගොල්ලෝගේ වහලෙක් වෙන්න ඕනේ නැහැ. මට නිදාසේ සූපත් මනසකින් ඉන්න පුළුවන් වෙනවා. මං කියන්න ඔබට ඇත්තටම යෝජනා කරනවා මනස පුළුවන් තරම් නිදාස් කරගන්න. ඕනකට වඩා දේවල් වල වහල්ලු වෙන්න එපා. ඒවා මම්මා තමයි මමමයි නේද? මම නැතුව බෑ. ඒවා ඔක්කොම දන්න තරමට මනස්ගත විතරයි. අපි ඉන්නකොට යම් දෙයක් වෙනවා යම් තැනක ඒත් අපිට නැතුණා කියලා මොකුත් වෙන්නේ නැහැ. ඒක වෙන විදිහකට යනවා. ඒක වෙන විදිහකට යනවා. ඒක මොකුත් නැති වුණා කියලා වෙන්නේ නැහැ. අපි හිතන එකක් තමයි අර දිගටම ඉන්නකොට මන් නැති වුණොත් මේ ඔක්කොම ඉවර වේ වගේ එකක්. එහෙම එකක් විතර. ඒ අපි දිගින් දිගටම ඒවා ඉඳීමේ නුවණින් තොරව ඉඳීමේ ප්‍රශ්නේ. ඒ කියන්නේ උදාහරණයක් විතර කිව්වොත් ගෙදර දිගටම මේ නුවණක් නැතුව අපි කියමු ගෙදර ජනේල දොරවල් වහනවා කියලා කවුරු හරි කිව්වේ. අවබෝධයෙන් තොරව එයා නිකන් ක්‍රියාකාරකම් විදියට එයා කරගෙන යනකොට එයාට කාලයක් යනකොට හිතෙන්න පුළුවන් මන් නැති දවසක මේ ගෙදර ජනේලයක් දොරක් වහගන්න කෙනෙක් නැති වෙයි කියලා. ඒ වගේ මනස්ගතේ නෝ. මනස්ගතේ නෝ විතර නෙමෙයි කියවනවානේ. තමන් එච්චරට වටින බව තමන් එච්චරට වටිනවා කියලා මේ දේවල් වල පැවැත්මට ඔලුවට දාගන්න ඒගොල්ලෝ විඳවනවා මතක තියාගන්න. ඒගොල්ලන්ට ඉන්න නිදහසකුත් නැහැ මැරෙන්න නිදහසකුත් නැහැ. දෙකටම දැන දෙන්න නැහැ. මම යෝජනා කරනවා කවුරුවත් නිසා පවතින්නේ නැහැ. කවුරුවත් නිසා පවතින්නේ නැහැ. උදව් කරන්න පුළුවන් මොකට. මට පුළුවන් ඔබට උදව් කරන්න ඔබට පුළුවන් මට දැන් මෙහෙම හිතමුකෝ. මම දැන් දවසට බණ 3ක් විතර කියන ටිකක් ප්‍රසිද්ධ දේශකෙක් වෙලා. දැන් මං හිතා ගන්න ගත්තොත් මෙහෙම බණ නම් ඉතින් බත්තිය හිමි තමයි. බත්තිය හිමි නම් බණ තමයි. මම නැති වුණොත් තේරේ ටීවී කාරින්ට මොන පිස්සුවක්ද ඒක. මම නැති වුණොත් තව හඳුරු කෙනෙක් ඉන්නවා. අර මනස්ගතෙන් අපි විඳවනවා. අර හදාගත්තොත් මම නැතුනොත් ඉවරයි. මේව කෙරේ. කොටාක් අයට හිතන එකක් නේ. මම නැති වුණොත් තේරෙයි කියලා. තේරෙයි. මොකක්ද? නැතුවත් ඉන්න පුළුවන් කියලා. එනම් මොකද තේරෙන දෙයක් නැහැ. නැති දවසට තේරෙන්නේ නැතුවත් ඉන්න පුළුවන් කියලා. අංකයකටම තේරෙන්නේ ඒක. අපි හිතන් ඉන්නවා නැති වුණාන් ගොඩාක් ප්‍රශ්න මොකුත් නැහැ. එනිසා මනස නිදාස් කරගන්න දක්ෂිනාවේ බංග සූත්‍රයේ පුරා විවිධ අයුරින් කියන්නේ දක්ෂිනාවක් ඇතුලේ ඔබේ මනස තමයි නිදහස් වෙන්න ඕන. දක්ෂිනාවෙන් නිදහස් වෙන්න ඕනේ මනස. දක්ෂිනාව නිසා සුවපත් වෙන්න ඕනේ හිත. ඒකේ අන්තිමටම තියෙනවා දක්ෂිනාවක් දානයක් පිරිසිදු වෙන ක්‍රම සහ පිරිසිදු නොවන විදිය ගැන. එකක් තමයි ඒ දක්ෂිනා විසුද්ධි 4ක් ඒ සූත්‍රයේ අවසානයේ පෙන්නනවා. එකක් තමයි සමහර දානයක් පිරිසිදු දානයක් කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා දායකයන් නිසා. ප්‍රතිග්‍රාහකයන් නිසා නෙමෙයි. සමහර දානයක් පිරිසිදු දානයක් ලෙස උන්වහන්සේ පෙන්නනවා දායකයන් නිසා. ප්‍රතිග්‍රාහකයන් නිසා නෙමෙයි. ඒ කියන්නේ ඔබ දැහැමින් උපයපු සීලයක සම්මා ආජීවයක පිහිටලා උපයපු දෙයක් ඔබ දෙනවා කාටද දෙන්නේ? ඊටාම දුසිල්වත් අයට. කිසිම ගුණයක් ධර්මයක් නැති අයට. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඒ දානේ පිරිසුදු. කවුරු නිසාද? දායකයන් නිසා. එතකොට දැන් ඔය සමහරලාට ඔබට ගිහියන්ට දම් පැන්දෙනකොට සංඝයාට දම් පැන්දෙනකොටත් එන එක ප්‍රශ්නයකට බුදුහාමුදුරුවෝ උත්තරේ දෙන්නේ. මොකද ඔබට තියෙන ලොකු අර්බුදයක් තමයි එන්න පුළුවන් එකක්. මොකද්ද? මනසට මේගොල්ලොන්ට දුන්නට පින්ද? මේගොල්ලොන්ට දීලා පින් සිද්ධ මේගොල්ලෝ කරන ඒවා කියලා. බුදුහාමුදුරුවෝ උත්තරයක් දෙනවා. මොකද්ද? ඔබ නිවැරදිව හම්බ කරපු දෙයක් නම් දෙන්නේ කාටද කියන එක ප්‍රශ්නයක් කරගන්න එපා. ඔබ නිවැරදිව හම්බ කරලා තිනවා. ඔබ සීලවන්තයි. ඔබ දහමි උපයපු දේ යෝ සීලවානේ. යම්කිසි සීලවතෙක් විදියටයි ඔබ මේ දාණය දෙන්නේ. එතකොට බාර ගන්න එක්කෙනා නිසා නෙමෙයි දාණය පිරිසිදු දානයක් වෙන්නේ, උතුම් දානයක් වෙන්නේ.
දෙනෙක් කෙනා නිසා. ඒත ඔබ ගැන ඔබ වගවේ. අනිත් එක්කෙනාගේ ප්‍රශ්නය ඔබේ ප්‍රශ්නයක් කරගන්න එපා. හැබැයි සමහර ලාවට ඊටාම දුසිල්මත් මිනිස්සෙක් වුණත් සිල්වතෙකුට දානයක් දුන්නොත් ඒකේ තානිසංසම්. ඒකේ තානිසංසම්. දුසිල්වත් ධර්මයක් නැහැ, ගුණයක් නැහැ, කොහොම නරක වැඩ ටික කරනවා හැබැයි තානි දෙනවා. එහෙම ඉන්නවනේ නේද? බාර් කරනවා, ඒ වගේ කොහොම මේ තියෙන නරක වැඩ කරනවා හැබැයි තානි දෙනවා නම්බර් එකට. එතකොට අපිට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි මේ හොඳට වැරදි වැඩ කරලා හම්බ කරලා ආමුදුරු පෙළ ගස්සලා දෙනවා දැන් හම්බ වෙයිද අනිසංස හම්බ වෙනවා. හම්බ වෙන්නේ දායකයන් නිසා නෙමෙයි. කවුරු නිසාද? පිළිගත්තු කෙනා. පිළිගත්තු අය සීලවන්ත නම්, පිළිගත්තු අය ගුණවත් නම්, පිළිගත්තු අය ධර්මානුධර්ම ප්‍රතිපත්තිවල ඉන්නවනම්, කුසලයක් පුහුණු කරගෙන යන අය නම් අන්න ඒ පිළිගත්තු පිරිසේ තිබෙන ගුණය මත ඒ දානෙත් පිරිසුදු දානයක්. දක්ෂිනා විසුද්ධියක්. දක්ෂිනාව දානය පවිත්‍ර වීමක්. එතකොට අපිට තියෙන ප්‍රශ්න මේවා. මේ ප්‍රශ්න වලට තමයි උත්තර හම්බෙන්නේ මේ සූත්‍රේ. එකක් තමයි මේගොල්ලොන්ට දුන්නට අපිට පින් සිද්ධ වෙයිද කියන ප්‍රශ්නේ. ඒ ප්‍රශ්නේ විසඳනව කොහමද? අපි සීලවන්තව දුන්නොත්. අපි ධර්මානුධර්ම ප්‍රතිපත්ති වල ඉඳන් දුන්නොත්. ඊළඟ ප්‍රශ්නේ මෙහෙම අපේ අතින් පව් කරනවා, කුසල් කරනවා. ඉතින් දන් දුන්න කියලා ප්‍රශ්න වෙයිද? අපිට ඕක අපි ගැන නෙමෙයි වැඩිපුර හිතන්නේ අනුන් ගැනනේ. නේද? ආවලාට පව් කරනවා, මේ පව් කරනවා හැබැයි දානෙ දෙනවා. එයාලට ආනිසංස තියෙනවා. දැන් ඒකෙන් කියනවාද ඒගොල්ලෝ ඒ ආනිසංස විදියට අර කරපු පව් වලට අපාය යන්නේ නැහැ කියලා? නෑ. එහෙම එයා පස්පව් දස කුසල් කරා නම් එයාට කර්ම විපාක විදියට යම් කිසි දුගති භූමියක උපදින. හැබැයි කොතන ඉපදුනත් දීපුවා ආනිසංස අඩුවක් ඒක අඩු වෙන්නේ නැහැ. දීපුවා හම්බෙන්නේ. මේ ලෝකේ හැම තැනම තියෙනවා කරපු කර්ම ශක්තිය අනුව කෙනෙකුගේ අපි කියන්නේ ඒකට මේ උස්පහත් භාවයක්, හීන පනීත කියලා තත්වයක්. කම්මං සත්‍යේ විභජති කරපු කර්ම සත්‍යව බෙදලා තියෙනවා කොහමද? යදිදං හීන පනීතතායාති. උසස් අය ලෙස සහ පහත් අය ලෙස. අල්පේසාක්‍ය මහේසාක්‍ය කියන්නේ. දැන් මෙතන ඉන්න ඔබලා සාමාන්‍ය සමාජ මිනිස්සුන්ට වඩා මහේසාක්‍ය වෙන්න පුළුවන්. ඒ කියන්නේ මහා හැකියාවන් තියෙනවානේ, ශක්තිය තියෙනවා, ඉසුරු තියෙනවා, බලය තියෙනවා, තනතුරු තියෙනවා, කීර්තිය තියෙනවා අනිත් අයට වඩා. මේ ඔබලා කරපු සංසාරික පින්වල ප්‍රතිපල අනිත් අයට වඩා අනිත් අයගේ මට්ටමේ ඉපදිලා අනිත් අයට වඩා උඩට එන්න ඔබලාට සංසාර පින් තිබිලා තියෙනවා. දැන් මම තව අයියලා දෙන්නෙක් ඉන්නවා, මට මල්ලිලා දෙන්නෙක් ඉන්නවා. හැබැයි හතර දෙනාටම වඩා මම තීප්තිමත් වුණා. ඉතින් මං සංසාරේ කරපුවා. මං කරපු පින් වලට. ඕක මතක තියාගන්න. ඕක මිනිස්සු අතර විතරක් නෙමෙයි ඔය වෙනස. දෙවියෝ අතරත් තියෙනවා. බ්‍රහ්මයෝ අතරත් තියෙනවා. තිරිසන් සත්තු අතරත් තියෙනවා. දෙවියෝ බ්‍රහ්මයෝ පේන්නේ නැති නිසා මං තිරිසන් සත්තුන්ගේ උදාහරණයක් අරන් කියලා. දැන් අපිට මේ පාරවල් දිගේ එනකොට හරියට පේනවා බලු කුක්කෝ ඉන්නවානේ. හරියට පේනවා. දැන් බලන්නේ පල්ලෝ මොන දුකක්ද විඳින්නේ කියලානේ. වැස්සට අගුපිලකට આવොත් කුටි කන්න වතුර ගන්න. නැත්තම් උපාසකම්මලා බල්ලන්ට හොල්මන් පේන්න කියලා බෝතල් තියලා තියෙනවා. වතුර බෝතල්. මොනවාරි කළා බල්ලෝ බය කරලා නේද තැති ගන්නවලා එන තැන් ඒ කියන්නේ ඒ බල්ලොන්ට වැස්සකටවත් තැනකට ඒ ගොඩ වැදෙන්න තියෙන අවස්ථාවක් නැති පුදුම අවසනාවන්ත බල්ලෝ ඉන්නවා. ඒ අතරේ ඔයත්තන්ගේ ගෙවල් වල ඉන්නවා ජර්මන් ෂෙපර්ඩ්, ලයන් ෂෙපර්ඩ්, ඩගමන්, බොක්සර්. ඒගොල්ලෝ ලෙඩ වෙච්ච ගමන් ක්ලිනික් යනවා. ඇම්බියුලන්ස් තියෙනවා යාලට. සර්ජරි කරන තැන් තියෙනවා යාලට. ඉතින් අර සාමාන්‍ය පාරේ තොටේ ඉන්න බල්ලන්ට වඩා ඒ බල්ලෝ බොහොම පින්වන්තයි. පින්වන්තයි. ලැබීම් බහුලයි. ලැබීම් බහුලයි. හැබැයි ඉන්නේ කොහෙද?
දෙගොල්ලම එක අපායේ. දෙගොල්ලම ඉන්නේ තිරිසන් අපායේ. හැබැයි වෙනස්. දුසිල්වත්ව ඉඳන් දන් දුන්නම තමයි. දුසිල්වත්ව ඉඳන් දන් දුන්නම තිරිසන් අපාය වෙනි තැන්වල දුසිල්වත් කමේ විපාක විදිහට උපදිනවා. හැබැයි ඉතින් දුසිල්වත් උනත් දීලානේ එතනත් ඉන්නවා රජා වගේ. මම අර ඇමරිකාවට ගියාම මම අර අපේ හේමචන්ද්‍ර තාත්තා මාව කරන් ගියා මේ බල්ලන්ට පූසන්ටම තියෙන ස්ටෝ එකකට. ඒකේ දත් මදින්නද ඇඳුම්ද තොප්පිද සපත්තුද ඔක්කොම බල්ලන්ගේ. පෙන්නන්ට අපේ ටූත් පේස්ට් එක සාමාන්‍යයෙන් ඩොලර් එකකට ගන්න පුළුවන්. දෙකකට ගන්න පුළුවන්. උඩරිම ඩොලර් 3යි ඩොලර් 4යි. හැබැයි බල්ලන්ගේ දත් මදින එක සමහරට ඩොලර් 15ක් වෙනවා. 13ක් වෙනවා. දීලා ලැබෙනවා. හැබැයි ඉන්නේ අපායේ. ඉන්නේ අපායේ. ඒ නිසා ඔය වැරදි වැඩ කර කර හරි දම් දෙන එකේ නරකක් නැහැ. මේ මිනිස්සු පුළුවන් තරම් ඒවට හරි යොදවන්න ඕන. මොකද අපායේ හරි පොඩ්ඩක් හරි සුවෙන් ඉති. තේරෙන්නේ ඒවත් නවත්තන්න එපා. වැඩක් නැහැ. ඔයා දැන් පව් කරනවනේ දම් දීලා වැඩක් නැහැ කියලා කියන්න එපා. දන් දෙන්න කියන්න. තිරිසන් අපායේ හරි ඉපදුනොත් සැපෙන් ඉඳියලු. ටිකක් හරි කන්න හම්බ වෙනවා. ඉන්න තැනක් හම්බ වෙනවා. මොකද පවෙන් මිනිස්සු ගලව ගන්න බැරි නම් අටම මිනිස්සු දානේවත් පිටවන්න. ඒකනේ භාග්‍යවතුන් වහන්සේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවල මුලට යෝජනා කරේ මොකද්ද? දාන. දෙක සීල. තුන්වෙනි එක භාවනා. මොකද ඔය අනුපිළිවෙලේ තමයි සාමාන්‍ය මිනිස්සුන්ට එයා ගන්න ලේසි. සීලයකට එන්න බැරි මනුස්සයාට වුණත් ගුණයක් සීලයක් තියෙන කෙනෙකුට දානයක් දීලා පොඩි හරි ආරක්ෂාවක් ජීවිතේට හදා ගන්න පුළුවන්. පොඩි හරි හිත නිදහස් වීමන්නේ. අනිත් එක එතන දැන් සිල් රකින්න ගොඩක් කෙලෙස් යටපත් වෙන්න ඕන. ගොඩක් කෙලෙස් යටපත් වෙන්න බෑ සිල් රකින්න. හැබැයි දම් දෙන්න ඉච්චරන්ටම යටපත් කරගන්න ඕනේ නැහැ. පොඩි හරි කෙලෙස් දුරු කර ගැනීමකින් දානයක් දෙන්න පුළුවන්. දානෙ තමයි. නමුත් සීලය ඊට වැඩිය අමාරුයි. ඔයත් දන්නවා සීල් දන් දෙන එක දැන්ට ඔයත්තන්ට හිතා දා ගන්න කොහොම හරි පුළුවන්. හැබැයි සිල්පද පහම රකින්න එකට ඒක දුෂ්කරයි තාම. දස අකුසලයෙන්ම වැළකීමට තාම ඔබට දුෂ්කරයි නේ. ඒකේ ඔබට වීර්ය කරන්න වෙලා තියෙනවා. ඒ නිසා තුන්වෙනියට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරා දක්ෂිනාවක් විසුද්ධ වෙන්නේ පිරිසිදු වෙන්නේ නැති ක්‍රමයක්. මොකද්ද? පිළිගන්න අයත් දුසිල්වතුන් නම් අධර්මිෂ්ඨ නම් දෙන අයත් අධර්මිෂ්ඨ නම් දුසිල්වතුන් නම් ඒ දාණය හුදු කෑමක් විතරයි. දානයක් නෑ. අනිසංස නෑ. දෙන අයත් දුසිල්වත්ව ඉඳන් පිළිගන්න අයත් දුසිල්වත් නම් ඒ දානවල මහත්ඵල මානිසංස නෑ. අර කියපු මේ ಗುಣ එන්නේ ඔය ලක්ෂ වාරේ කෝටි වාරේ ඒ ಗುಣ නෑ ඒවට. මොකද හේතුව දෙන අයගේ තාත්ත්‍යාත්මය අපිරිසිදුයි, ගන්න අයගේ තාත්ත්‍යාත්මය අපිරිසිදුයි. අන්තිම එක තමයි දෙන කෙනා නිසද්දානේ පිරිසිදු වෙන, ගන්න කෙනා නිසද්දානේ පිරිසිදු වෙන දානයක් ගැන තථාගතයන් වහන්සේ වදාලා ඒ දායකයා සීලවන්තයි, පිළිගන්න ප්‍රතිග්‍රාහකයාත් සීලවන්තයි. දායකයා ධර්මානුධර්ම ප්‍රතිපත්ති පුරනවා, පිළිගන්න කෙනාත් ධර්මානුධර්ම ප්‍රතිපත්ති පුරනවා. අන්න ඒ කාරණාව මත භාග්‍යවතුන් වහන්සේ දේශනා කරා පිරිසිදුම දානය. මොකද්ද? යෝ සීලවා සීලවන්තේසු දදාති දාන. දක්ඛින විභංග සූත්‍රය. යම් කිසි සිල්වතෙක් සිල්වතුන්ට දන් දුන්නොත් ඒ දානය අනිසංස වෙයි. තව ප්‍රශ්නයක් මේ වෙලාවෙම විසඳලා මගේ දේශනේ නිම කරනවා. මොකද්ද? ඒ තමයි ආම්දුරුලා බණට කියනවා සිල්වතුන්ට දෙන දානේ ආනිසංස වැඩි. දැන් මම බුදුහාමුදුරුවෝ කෝට් කරන පෙන්වුවේ දැන් දක්ඛින විභංග සූත්‍රයේනේ සිල්වතුන්ට දෙන දානේ ආනිසංස වැඩි කියන එක මම ඔබට දැන් කිව්වා. යෝ සීලවා සීලවන්තේසු දදති දානං. හරි. යම් කිසි සිල්වතෙක් සිල්වතුන්ට දම් දුන්නම ලැබෙන ආනිසංස පක්ෂය බහුලයි කියන එක මෙතනදී අවධාරණය වුණා. එතකොට බොහෝ දෙනෙකුට එන එකක් තමයි ඇත්තටම සිල්වත් හෝ ආම්දුරුල්ලට පූජා කරන දේවල්ද අපිට ආනිසංස වැඩි, නැත්නම් දුගී දුප්පත් අසරණයට දෙන දේවල්ද ආනිසංස වැඩි? ඔය ගැන දැන් තියෙනවා සංවාදයක්.
සංවාදයක් තියෙනවා. ඒ සැක උපදවන්න ඕනි තැනක සැක උපදවලා තියෙන වැරද්දක් නැහැ. ඒකේ එහෙම කරන් කියලා. හැබැයි ඒක තේරුම් ගන්න ඕනේ. ඇයි ධර්මයේ සිල්වත් කෙනාට දෙන දානේ ආනිසංස වැඩි කියලා පෙන්වන්නේ සාමාන්‍ය කෙනෙකුට දෙන දානයකට වඩා? ඒක අපි තේරුම් ගන්න ඕනේ. හේතුව තමයි සාමාන්‍ය මිනිස්සෙකුට අපි කිව්වේ සිල්වත් ප්‍රත්‍යඥය කියලා. නේද? සිල්වත් ප්‍රත්‍යඥයෙක් ඉන්න පුළුවන් නේ. සිල්වත් ප්‍රත්‍යඥේ නැත්තම් මේ දුසිල්වත් ප්‍රත්‍යඥේ ඒගොල්ලන්ට දුන්නත් ආනිසංස හම්බ වෙනවා. දුගී මගී යාචක ඔය කොතෙන්ද දුන්නා? හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒගොල්ලොන්ගේ ආධ්‍යාත්මය පිරිසිදු නැති නිසා ඒ ආනිසංසය අඩු වෙනවා. දැන් අකුසලයේදීත් ඔහොම නෙවෙන්නේ අනිත් පැත්තටනේ. දැන් රහතන් වහන්සේ කෙනෙක් මැරුවොත් සාමාන්‍ය හාමුදුරු කෙනෙක් මැරුවා වගේ නෙවෙන්නේ අනන්තරීය පාප කර්මයක්. සාමාන්‍ය හාමුදුරු කෙනෙක් මැරුවට අනන්තරීය පාප කර්මයක් නැහැනේ. සාමාන්‍ය මනුෂ්‍ය ඝාතක පාප කර්මයක්. අම්මා මැරුවොත් සාමාන්‍ය කෙනෙක් මැරුවා වගේ නෙවෙන්නේ අනන්තරීය පාප කර්මයක්. තාත්තා මැරුවොත් අනන්තරීය පාප කර්මයක්. සාමාන්‍ය අය මැරුවා වගේ නෙවෙයි. අම්මා තාත්තා මැරුවොත්. මොකද ඒගොල්ලෝ ගුණය වැඩි. ඒගොල්ලොන්ගේ මෙහෙවර වැඩි. ඒගොල්ලොන්ගේ ආධ්‍යාත්මය බලගත්ු එකක්. ඒ වගේ තමයි දානෙන් සීලයෙන් ගුණයෙන් ආධ්‍යාත්මික පරිශුද්ධත්වයෙන් ඉහළට කෙනාට දෙනකොට අනිසංස වැඩි. ප්‍රායෝගිකව ගත්තත් මෙහෙම එකක් තියෙනවානේ. දැන් අපි සාමාන්‍ය අයට දන් දෙනකොට කියන්නේ අපි කියමුකෝ අනාථ නිවාසයකට. දැන් අනාථ නිවාසයකට දානයක් දෙන්න කලින් අපි මොනවද හොයන්නේ? ඉස්සෙල්ලම මේක අනාථමන් අය ඉන්න නිවාසයක්ද? ඒකේ ඉන්න කට්ටිය මේවා හොරකම් කරනවද නැද්ද? පොඩි උන් කනවමද නැද්ද? අපිට දහසකුත් ඒවා ඕනේ නේ. දානයක් දෙන්න කලින්. අන්තිමටම හොයලා බැලුවොත් අපි ඒ ගණන් හදලා රෙහෙම් මෙහෙන් තොරතුරු අරන් හොඳටම සහතික කරගන්නේ මොකද්ද කියලා බැලුවොත් ඇත්තටම සහතික කරගන්නේ අපිට වඩා මේ මිනිස්සු පහද්ද කියලා නේ. මට ඔය ශිෂ්‍යත්ව දෙන ඒවට සමහරව අහනවා ඒගොල්ලෝ ග්‍රාම සේවක සාතික ඉල්ලනවා. පන්සලේ හාමුදුරුවන්ගේ සාතිකේකුත් ඉල්ලනවා. විදුහල්පතිගේ සාතිකේකුත් ඉල්ලනවා. ඔක්කොම ඉල්ලනවා මේ රුපියල් 1000යි දෙන්නේ. දැන් රුපියල් 1000ක් හෝ 500ක් දෙන්න ඒ මිනිස්සයා ඔච්චර සාතික තොගයක් ඉල්ලනකොට ඒකේ බලන එක තමයි එයාගේ දරුවන්ට වඩා මේ දරුවා ඇත්තටම පහළ තලයක ඉන්නවා. එහෙම ඉන්නවනම් දෙනවා. එතකොට දානකදී දිනෙක කෙනාගේම ඔළුව වැඩ කරන්නේ කොහොමද? තමන් ඉහළ තලයක ඉන්නවා. තමන් දෙනව නම් දෙන්නේ තමන්ට වඩා පහළයට. එතකොට එතනම තමන්ට යම් මානාධික බවක් ඇත්ත වශයෙන්ම තියෙනවා. එතන පාවිතර. ඒකනේ ඒ පහළ සමාජ මිනිස්සුන්ට දෙයක් දෙනකොට ඒ මිනිස්සු අඬන්නේ. දැන් මේ වගේ ස්ටේජ් එකකට අද මේ මව්පිය දෙපළගේ මේ විවාහ සංවත්සරය වෙනුවෙන් අපි කියමුකෝ මෙතන ධර්මදේශනාවක් නැතුව මෙතන ඊටාම මේ පළාතේ අසරණම මිනිස්සු ගෙන්නලා මේ වීලිසලක මල්ලක් දෙනවා කියලා. මොකද වෙන්නේ? ගන්න අය අඬනවා. ගන්න අය අඬනවා. අඬ තමයි අරන් යන්නේ. අපි අඬනකොට නිවේදන කටයුතු කරන අය කියනවා සතුටු කඳුළු අගුරමින් දැන් ගන්නවා කියලා. ඒ කට්ටියගේ ඩියුටි එක. ඒත් ඇත්තටම කවුරු හරි කෙනෙක් ස්ටේජ් එකදී එහෙම අඬන්නේ ඇයි? කෙනෙක් දෙන දෙයක් ගනිති අඬන්නේ ඇයි? එයාගේ අසරණකම ගැන එයා ගැන ද්වේෂයක් තියෙනවා. ඒකයි අඬන්නේ. මම යෝජනා කරනවා ස්ටේජ් එකේ නොදී ඕක ගිහිල්ලා ගෙදරට දෙන්න කියලා. පුද්ගලිකව ගෙදරට දුන්නොත් එහෙම ඒ මිනිස්සු අඬන්නේ නැහැ. ඒ මිනිස්සු අඬන්නේ නැහැ. මොකද ඒගොල්ලොන්ගේ අර දුගීකම අපි සමාජගත කරන්නේ. සමාජයට පෙන්වන්නේ නැහැ. ඒගොල්ලොන්ට මේක දෙන්නේ නැති බැරිකම් ඉඳලා අසරණකම් ඉඳලා අනාථකම් ඉඳලා කියන හැඟීම ඒගොල්ලොන්ගේ මනසට ඇතුල් කරන්නේ නැති වුනාම ඒගොල්ලොන්ට අර පටිඝය එන්නේ නැහැ. ඒ පටිඝ සම්පයුක්ත ඒ දේශමූලික සිත එන්නේ නැති වුනාම ඒගොල්ලෝ අඬන්නේ නැතුව hina වෙවි ගන්නවා. ඉතින් අපිට සෑහෙන්න පුහුණු වෙන්න තියෙනවා දුප්පත් අයට දෙනකොට
ඒගොල්ලොන්ගේ හිත තලන්නේ පෙලන්නේ නැතුව දෙන්න. මේකට බෞද්ධ පුහුණු වෙන්න ඕනේ. එතෙන්දී අපිට වඩා බටහිරයා බොහොම දියුණුයි. බටහිර වැසියා හැම තිස්සෙම අර දුප්පත් නැති බැරි කෙනෙකුට දෙනකොට අර යාගේ මනස තලන්න නැතුව ඒක දෙන්න සෑහෙන උත්සාහයක් දරනවා. මම ඒක හොඳට දැකලා තියෙනවා. ඒගොල්ලෝ කොයි වෙලාවකවත් ඒක ගැනීම නිසා එයා මගේ ගාව පහත් එක්කෙනෙක් වෙනවා කියන හැඟීම ඇති කළා නැහැ. දීමේදී ඒගොල්ලෝ දක්ෂ වෙලා තියෙන එකට. අපිට තාම පොඩි තියෙනවා මෙච්චර ධර්මයේ අපි දැන් දන්නවා වුණාට අපිට දුප්පත් අයට නැති බැරි අයට දෙනකොට පොඩි මාන්නයක් අපේ ඔළුවට පැන නගිනවා. පැන නගිනවා. ඒත් වාසෙම කියනවා නම් සමහරු මේ හොරෝපතානේ මේ වැලි කන්දේ ළමයි 50කට පොත් දෙන්න යනකොට යන්නේ නිකන් රයිගම් බෙලි සම්මාන උලෙලට යනවා වගේ. අර මිනිස්සු සම්පූර්ණ මේ විනාශ වෙනවා මානසික. සාමාන්‍ය අඳුමක් ඇඳන් ගිහිල්ලා ඒ මිනිස්සුත් එක්ක කතා කරලා ඒක දෙන්නේ නැහැ. ලොක්කෝ ස්ටේජ් කාගෙන කියෝලා අර මිනිස්සුන්ට කෑ ගහලා ග්‍රාම සේවකලා නේද? පෝලිං ගස්සලා, පය වද්දලා එහෙම තමයි දෙන්නේ. මම යෝජනා කරනවා එහෙම දෙන්න එපා කියලා. ඒ මිනිස්සුන්ගේ හිත තලවලා දුන්නොත්, හිත රිදවලා දුන්නොත් ඒකේ ආනිසංසය අපිටත් නෑ, මිනිස්සුන්ටත් ඒක හිත රිදෙනවා. හැම තිස්සෙම කෙනෙකුට සාමාන්‍ය කෙනෙකුට දෙයක් දෙනකොට හිත රිද්දන්න නැතුව දෙන්න. එයාගේ අඩුවක් කතා කරන්න නැතුව දෙන්න. ඒව කතා කරන්න එපා. ඒක අපිට ප්‍රශ්නේ. අපි අඩුවක් දැක්කින්ද දෙන්නේ. එයාට දෙන්න ඕනි කියලා හිතිච්ච ඉඳන් දෙන්නේ. ඒත් ඒක එයාට නැවත නැවත කියමින් එයාගේ මනස පාරවන්න හොඳ නැහැ. අනාථ නිවාස වලට දුන්නත්, වැඩිහිටි නිවාස වලට දුන්නත්, දුගී දුප්පත් ගම්මලාට දුන්නත් එයාට ඒක සන්තෝෂෙන් දීලා ඉවර කරා. මොකද එයාගේ හිත රිදෙන තරමට ප්‍රතිග්‍රාහක පක්ෂයේ හිත පිරිසිදුද අපිරිසිදුද? අපිරිසිදුයි. ආනිසංස අඩු. කඳුළු වගුර ගත්තා කියලා අපිට උඩ පනින්න බෑ. මොකද එයා අරන් තියෙන දේශෙන් ඒක. සතුටින් නෙමෙයි. අපි යමෙකුට යමක් සතුටින් දෙන්න ඕනේ. දැන් ආමුදුරෝ කෙනෙකුට දුන්නම තියෙන කාරණේ තමයි දායකයාට ඔය මානසික තත්ත්වෙ එන්නේ නැහැ. ආමුදුරුන්ගේ දුකි දුප්පත්කමක් සලකලා නෙමෙයි මේ දාන දෙන්නේ. අසරණකමට ආමුදුරලට දාන දෙන්නේ නැහැ. ආමුදුරු කෙනෙකුට දානයක් දෙනවා නම් දානයක් දෙන්න ඕනේ මහා සංඝරත්නයට පූජා කරනවා කියන හැඟීම. එච්චරයි. ඒකනේ කවදාකවත් ආමුදුරු කෙනෙක් මොන දේ දුන්නත් කඳුළු සලන්නම ඔබ දැකලා නැත්තේ. දැකලා නැහැ නේද? දැන් මට හරියට පූජා කරනවානේ අටපිරිකරවල ඕමේවා ඒ වුණාට අර නිවේදන කටයුතු කරන කට්ටිය කියනවාද මාවර්ලේ බද්දී ස්වාමීන් වහන්සේ සතුටු කඳුළු අකුරමින් අටපිරිකර පිළිගන්න අවස්ථාව එහෙම කියන්නේ. ඒ මොකද හේතුව අපිට ඇඬෙන්නේ නැහැ. ඇඬෙන්නේ නැත්තේ අපි දන්නවා අපි හංගන්න ඕනේ මේ කියලා. එච්චර. තේරුම් ගන්නේ. ගන්න කෙනාගේ ඔළුව සලක් කරන්න එපා. ගන්න කෙනාගේ හිත රිද්දන්න එපා. එයාට ඒක දීලා එයා සතුටු කරා. ධම්දීමේදී ඔබ ඒක ගැන වග වෙන්න ඕනේ. කියන්නේ එතකොට තමයි අනුග්‍රහයක් පිණිස දීපු දේ උනත් ආනිසංස වැඩි. ඒ කියන්නේ ඔබේ හිතත් පිරිසිදුයි. ඒ මනුස්සයාගේ හිතත් පිරිසිදුයි. එතකොට අර පූජාවකදී දුන්නා වගේමයි වෙනවනේ. ආමුදුරුවන්ට දුන්නම දෙන එක්කෙනාගේ හිතත් පිරිසිදු කරගෙන දෙන්නේ ආමුදුරුව හිතත් පිරිසිදුව ගන්න. ඒකම අපි ගෙනියන්න ඕන අනිත් තලයට. දුප්පතට නොදී ඉන්න නෙවෙයි නෝනේ. අපි දුප්පතට අපි උදව් කරන්නේ නැතුව කවුද උදව් කරන්නේ? අපි උදව් කරන්න ඕන දුප්පතට. අපිට තියෙන විදිහට අපි උදව් කරන්න ඕන. ආමුදුරුවෝ ගියෝ මොකද කාටත් පින ඕන. ගිහි භූතස්සපි උපකාරානි පුඤ්ඤානි. ගිහියටත් පින උපකාරයක්. පබ්බජිතස්සපි උපකාරානි පුඤ්ඤානි. පැවිද්දටත් පින උපකාරයක්. අපි කාටත් පින උපකාරයක්. පිනවනේ. දැන් මම දන්නවා මට ලැබෙනවා දේවල්. ඒයි මම පින් කරපු නිසා. මට ලැබෙනවා මම පින් කරපු නිසා. එහෙනම් මම මොකද කරන්නේ? මම ආයෙත් පින් කරනවා. නැතුව මට ලැබෙනවා කියලා ඔක්කොම බැංකු පොත්වල කොට ගැව්වොත් ඊළඟ ආත්මෙ ඉඳි දුගියෙක් වෙනවා. මොකද අපිට මේ ආත්මේ රහත් වෙන්න බැරි වුණොත් අපි ආයෙ උපදිනවනේ. ඉතින් උපදිනකොට අපිට අඩුම අවශ්‍ය කරන මූලික පහසුකම්වත් තිබෙන මට්ටමක හිටියොත් නේ අපිට බුද්ධිය දියුණු කරගන්න ලේසි. දැන් සාමාන්‍ය මිනිස්සෙකුට නුවණ දියුණු කරගන්න බෑනේ. හරි අමාරුයිනේ ඇත්තටම නුවණ දියුණු කර ගැනීම කියන එකට යන්න.
මොකද ඒ මනුස්සයාට තියෙන පැවැත්ම පිළිබඳ ප්‍රශ්න. දැන් අපිට මේ වගේ දේවල් සාකච්ඡා කරන්න පුළුවන් ඇයි? අපේ පැවැත්ම පිළිබඳව ප්‍රශ්නේ සැලකිය යුතු මට්ටමකට අපේ වීර්යයයි සංසාර පිනයි ඔක්කොම එක විසඳලා තියෙනවා. ඉතින් අපිට සංසාරේ උපදින තැනක එහෙම යම් කිසි ශක්තියක් ඇතුව අපි උපදින්න ඕනේ. ඒ මිනිසුන්ට තමයි ලේසි අවබෝධය කරා යන්න. ඇත්තටම ශිෂ්ට වෙන්න ලේසිම ගත්තොත් ටිකක් දියුණු මිනිසුන්ට නේ හොඳ අධ්‍යාපනයක් ලැබෙන. හොඳට පොඩි කාලේ ඉඳලා හොඳ පරිසරයක ජීවත් වෙන කැම බීම ටික තියෙන ඇඳුම පැළඳුම තියෙන. මේ මිනිස්සුන්ගේ ඒ පරිසරයේ විසින්ම ක්වොලිටිස් ටිකක් හදනවනේ නේ. ඊර්ෂ්‍යාව අවම කරනවනේ නැති කරන්නේ පරිසරය නිසා අවම වෙනවනේ. ඒ කියන්නේ අනිත් මිනිස්සුන්ට හොල්ලන එක අඩු වෙනවා නැති වෙන්නේ නැහැ නේ. එහෙමනම් ඉතින් උඩට ගියපු මිනිස්සු අතර ඊර්ෂ්‍යාව නැති වෙන්න බෑ. එහෙම එකක් වෙලා නැහැනේ නැති වෙන්නේ නැහැ. අඩුයි. ඒ කියන්නේ අඩුම Tamanටත් යමක් තියෙනවනේ කියලා හිතන්න දෙයක් තියෙනවනේ. ඒ හින්දා ඔබ හැමතිස්සෙම උත්සාහ කරන්න තේරුම් ගන්න ජීවත් වෙන්න අපිට මේ භවයේ විතරක් නෙවෙයි. අපිට තව සංසාර ගමනක් තියෙනවා. අපි එතකොට දක්ඛිනාවිභංග සූත්‍රය අපිට පෙන්වපු විදිහට අපි දම්පැන් දෙන්න ඕන. මාත් දැන් ගිය මාසේ මම තමයි 300කට විතර වැලි කන්ද මම දරුවන්ට උදව් කරලා ලක්ෂ 10ක විතර දේවල් ගෙනිහිලා මගේ වියදමින් ගෙනිහිලා පූජා කරා. මට මිනිස්සු දීපු දේවල් මේ මුදල් වලින් මම ගෙනිහිලා පූජා කළා. හැම මාසෙම මම දරුවෝ 125 දෙනෙකුට මට මිනිස්සු අර පිරිකරට පූජා කරනවානේ. අර මාතර කුරුණෑගල පැතිවල කියන්නේ මිනිස්සු දානවා රුපියල් 20 කොල 10 කොල එහෙම දානවා අර වට්ටියකට. මම ඒ ටික කොහොම එකතු කරලා හැම මාසෙම දරුවෝ 125 දෙනෙකුට මුදල් ශිෂ්‍යත්ව දෙනවා. මම ඒක මගේ ටෙලිෆෝන් බිල් ගෙවන්නවත් වාහනේ තෙල් ගන්නවත් ඒක පාවිච්චි කරන්නේ. මොකද ඒක මට දුන්නේ පින් සිද්ධ කරගන්න මම දුන්නම් මටත් පින් සිද්ධ වෙනවා ඒ මිනිස්සුන්ට පින් සිද්ධ වෙනවා. හැම මාසෙම මම කියන්නේ හාමුදුරුවෝ දෙන්න ඕනේ. හාමුදුරුවරු දන්නව දුන්නත් හාමුදුරුවරු ඉවරයි ඊළඟ ආත්මේ. ඉවරයි ආයේ කිසි සැකයක් නැහැ ඉවරයි ඒගොල්ලෝ. දෙහියන්ටත් ඒකම තමයි. සදන් දෙන්න ඕනේ අපි ලෝභ වෙන්න හොඳ නැහැ. මොකද අපි ගෙනියන්නේ දීලා යන්නේව විතරයි සරලව කිව්වොත්. ගෙනියන්නේ මොනවද කියලා ඇහුවොත් මතක තියාගන්න දීලා යන්නේව විතරයි. දීලා යන්නේව ගෙනියනවා. අන්තිම ගෙනියන්නේ. ස්ටීව් ජොබ්ස් මරුණානේ. ප්‍රකෝටිපතිය අග්නිහස පිළිකාවෙන් මරුණා. එයා අන්තිමට ලිව්වනේ එයාගේ කතාව. එයාගේ සල්ලි වලට යාට මොකක් කරන්න බැරිව. එයාගේ සටහන් කියවම තේරෙනවා අපි මේ භෞතික ද්‍රව්‍ය වලට ලොල් වෙලා මේ ඒවයි වහල්ලු වෙලා ඉන්න එකේ කිසි අර්ථයක් නැහැ. මොකද හේතුව අර මනුස්සයා කියනවා මගේ කයේ වේදනාව බෙදා ගන්න මිලියන ගාණක් දුන්නත් කාටවත් බෑ. මට දැනෙන තනිකම ඒක නැති කරන්න මගේ සල්ලි වලට බෑ. එහෙනම් අපි පුළුවන් තරම් අපි මේ ලැබපු මනුස්සාත්මය ආමුදුරුරු ගියෝ අපි කවුරුත් අපේ පුද්ගලික ප්‍රශ්න විසඳලා තියෙන්නේ ඇත්තටම දැන් තියෙන්නේ මේ අපේ ආසාවල් පිළිබඳ ප්‍රශ්න විතරනේ. දැන් අර අපේ නීඩ්ස් ඉවරයි දැන්. දැන් මේ ඩිසයර් වලනේ යන්නේ අපි නේද? ඒව පස්සේ තමයි අපි මේ දුවන්නේ. ඉතින් අපි දැන් දැනගන්න ඕනේ අපේ නීඩ් සම්පූර්ණ නැහැ. අපිට යැපෙන්න ක්‍රමයක් තියෙනවා අපි පුළුවන් තරම් ගිහියන්ටද පැවිද්දන්ටද අවශ්‍ය කෙනාට උදව් කරා. ඒ ඔබ හැම කෙනෙක් මේවා කරන අය. එම කරන පවුල් ඔබලා. මම ඉතා සතුටුයි ඔබලත් එක්ක මේ දහම් කතාවේ පැයකුත් විනාඩි 10ක් නියැලෙන්නට 10යි කාලය වෙලා අපි 9ට පටන් ගත්තේ මේ දේශනේ. ඉතින් නියැලෙන්නට අවස්ථාව ලැබීම ගැන. ඉතින් ඔබ දෙපළ බොහොම සතුටු වෙන්න ඕනේ. දානය ගැන, අතහැරීම ගැන, එහි නොකල යුතු සහ කල යුතු දේවල් ගැන දක්ඛිනාවිභංග සූත්‍රය සාර සංක්ෂේපයක් විදිහට තියාගෙන අපි මේ සාකච්ඡාව කළේ. ඔබ දෙපළ අවුරුදු 50ක් එකට ජීවත් වුණා. අවුරුදු 50ක් එකට ජීවත් වුණා කියන්නේ ගිහි ජීවිතය ගැන පූර්ණ අවබෝධයක් ලැබෙන්න තරම් කාලය ඇති. දැන් ආස්වාදෙත් දන්නවා. නේද? ආදීනවෙත් දන්නවා. මේකම දන්නවා. දැන් ඉතින් නිස්සරණය ගැන නේද? හිතන්න ඕනේ. ඉතින් ආස්වාද මොනව හොයන්නද? එතුමාලා විතරක් නෙමෙයි අපි කවුරුත්. අපි කවුරුත් තිය පැන්න කියන්නේ ආස්වාද දන්නවා.
ඒ හැම ආශාදයක් ඇතුළෙම තියෙන ලෙඩ ටිකක් දන්නවා. ප්‍රශ්න ටික ආදීනව කියන්නේ නේද? මගේ කරගන්න බැරි හැටි. ආත්මේ කරගන්න බැරි හැටි නේ අපිට තේරෙනවා. නේ අපිට තේරෙනකොට අපි දැන් හොයන්න ඕනේ විමුක්තිය. තව දුරටත් අපේ ජීවිතයේ ඒකායන පරමාර්ථ අවශ්‍ය ධනය හම්බ කරන්න ඔබ ඒක වැරදක් නෙමෙයි. නමුත් ඒකායන පැතුම ධනෙ වෙන්න බෑ. ඒකායන පැතුම ද්‍රව්‍ය වෙන්න බෑ. ඒකායන පැතුම තව දුරටත් මනුස්ස සම්බන්ධකම් අලුතෙන් හොය යෑම වෙන්න බෑ. අපිට තියෙන්න ඕනේ අපේ හිත දියුණු කර ගැනීම ගැන. අපගේ මනස ගැන අතහැරීමකින් යුක්තව අපේ මනස දියුණු කිරීම ගැන අපිට අරමුණක් තියෙන්න ඕනේ. මම හිතනවා ඔබ දෙපළට දැන් අනිත්‍යතාවය තේරෙන කාලේ. ඔබ දෙපළ එක තේරුම් ගන්න ඕනේ. ඒකට අදාළ ධර්ම කරුණු වරින් වර දවසකට පැය භාගයක් බණහන්න. අවුරුදු 50ක් එකට ජීවත් වුණා, හොඳට දරු මල්ලෝ හැදුවා, ව්‍යාපාර කළා, සාර්ථක වුණා, දරු මල්ලෝ හොඳ තැන්වල ජීවත් වෙනවා. ඔක්කොම සක්සස්. ඔය දිහා යන්න තැන නැහැ, භෞතික, ලෞකික. දැන් තියෙන්නේ ඔය තත්ත්වෙ ඉන්න විතරයි. හැබැයි යාතර එකක් තියෙන යන්න. ඒ තමයි ධර්මයේ ශ්‍රවණය කරමින් සෑම දිනකම අඩුම පැය භාගයක් බණහමින් හොඳට දවසේ ඒ ටික සීනුවණින් මතක් කරගන්න ඕන. පැය භාගයක් යවුවා නැති. හොඳට සිහි කල්පනාවෙන් ඒක මෙනෙහි කරන්න ඕන. එතකොට ඔබ ඉන්නේ දවසේ ධම්මානුපස්සනාව. හැම මොහොතකම ධම්මානුස්සතියෙන් ධර්මය ගැන මෙනෙහි කරමින් ඉන්නේ. එතකොට ඔබට පුදුම නිර්භයකමක් දැනේ. ඒ අවබෝධයෙන් ලැබෙන්න තමන්ගේ මනස ඒ වගේ ආධ්‍යාත්මික දෙයින් පිරෙන්න දැනෙයි මට කොයි වෙලේ මරුණා බය නැහැ කියන එක. අපිට ද්‍රව්‍ය එක්ක හැම මොහොතක්ම අපි ඇලෙන්න ගියොත් අපි හැම මොහොතකම බයෙන් ඉදී. අපි වැඩිහිටියෝ වෙන්න ආධ්‍යාත්මික කාරණා එක්ක දැන් මට අවුරුදු 35 දී මම පට දැම්මට 38යි. මම 35 දී පටන් ගත්තා 50. මම බණ කියනවා. හැබැයි මම බණ අහන්න පටන් ගත්තා. දැන් අවුරුදු 3ක් එක දිනක්වත් බණ අහන්න නැතුව ගත කරන්නේ හැමදාම බණ අහනවා. හැමදාම මම විනාඩි 45ක් අහනවා. බණ කාගේ හරි අහඳුර කෙනෙක් ඒ අහන්නේ හරි ප්‍රතිලාභ තියෙනවා. මට නවසු දේ අහන්න ලැබෙනවා. අහපු දේවල් නැවතත් මට අවබෝධ වෙනවා. ලොකුම දෙයක් වෙනවා. මං විතරයි බණ දන්නේ කියන මනස්ගතෙන් නිදහස් වෙනවා. ඒ ලොකු දෙයක් තව හඳුල්ලට තේරිලානේ මට වඩා කියලා හිතෙනවා. ඔබතුමාලගේ ශේෂ්ත්‍රවල අනිත් අයගේව බලන්නකො එතකොට තේරෙනවා මට වැඩිය මේක හොඳයි කියලා. එතකොට අර තමන් ගැන එන මාන්න ඉවර වෙලා යනවා. බිස්නස් කරන අය ගැන නේ, අනිත් අයගේ ජීවිත ගැන, රංගපාන අය, ගායන කරන අය, ඒ තමන්ගේ තලේ බලන්න හොඳට තව අය ඉන්නවා. මම කරන්නේ මගේ ශේෂ්ත්‍රය ධර්ම කතිකයෝන්ගේ ශේෂ්ත්‍රය. මම හැම හාමුදුරු කෙනෙක්ගෙම බණ අහනවා. ඔය මිනිස්සු පළු යන්න බණින හාමුදුරුලගෙත් මම බණ අහනවා. අහන්නේ ඉතින් මට ඕනික මං ගන්නවා, ඊටු එක මං හාමුදුරු අල්ල ගන්න නැහැ නේ. බණ අහනවා. හැම දවසකම මට මේ අවුරුදු 3ට මගේ මතකය හරියටම තියෙන එකම එක දවසයි බණ අහන්න බැරුව. මං ඔයත්තන්ට යෝජනා කරනවා ඇත්තු ගිහියෝ. අවුරුදු 50 පැන්නම අපි අඩුම පැය භාගයක් බණ අහනවා. ගිහියෝ දිනපතා. අහලා ඒක සිහිය තියාගෙන දවස ගෙවන්න. ඔබට අවුරුද්දක් අකණ්ඩව ගියොත් ඔබට පුදුම සාර්ථක බවක් දැනේ. හිත මල කඩ කඩ දෙන්නේ නැහැ කොච්චර හරි. හිත කොච්චර හරි අලුත් කරනවා. ධර්මයෙන් සුද්ධ කරගන්න ඔබ. ඔබේ වැරදි හැම මොහොතකම ඔබ දකින්න ගන්නවා. ඔබ වෙනස් වෙනවා. ඔබ වෙනස් වෙලා කියලා අනිත් එක්කෙනාට කියන්න ඕනෙත් නැහැ. ඔබ වෙනස් වෙලා කියලා අනිත් අය දකින්න ගන්නවා ඊළඟට. ඒ ආධ්‍යාත්මික රහ විඳින්න. ඒක 아무තු ආශාදයක්. ඒක අත්විඳින්න කියලා තමයි මම ඔබට යෝජනා කරන්නේ. ඔබට ඒක කරන්න පුළුවන්. බැරි ඒවා කියන්නේ නැහැ මම එකක්. මේ ඔක්කොම කතා කරපුවා කරන්න පුළුවන් ටික විතරයි. බැරි මට්ටමේවා සාකච්ඡා කරේ නැහැ. තීතාන් ශ්‍රද්ධාවෙන් විහාරි සතුටුයි. ඔබ දෙපළ 50ක් ගෞරවනීය ජීවිතයක් ගත කරපු එක ගැන දරුවෝ දෙන්නටම ගෞරවයක් තියෙනවා බලාගත කරපු ජීවිතේ. ඒගොල්ලෝ විදේශ රටවල් වල හිටියත් අපේ ආගම ධර්මය ගැන හොඳට තේරුම් අරන් ඉන්නවා. ශ්‍රමී මහත්මයා මාව එහෙ කරන් ගිහිල්ලා
ඒ පලාතේ හැම තැනම ධර්ම වැඩසටහන් අපි කරමු. එයාගේ ගෙදර අපි වටාත්තගෙන හරියට උපස්ථාන කරමින් මේ පොඩි දරුවෝ පවා මුණුපුරු මිනිබිරියෝ පවා හරීම හොඳයි. ඒගොල්ලෝ හරියට මේ ධර්මයේ හොයන අය. අපි සතුටු වෙන්න ඕන මේ වයස්වල ඉන්න අය මේ පාරට ආපු එක. මොකද බොහෝ දෙනෙක් මෙතන ඉන්න අය දන්නවා ශමී මහත්තයාගේ වයසේදී මේ පාරට ආවේ නැති අය කියලා. ඒක ලොකු දෙයක්. මේ මෑණියට පියාණන්ට සතුටු වෙන්න පුළුවන්. අපේ මේ මහත්මයාණන් අපිට වොෂින්ටන් වලදී අපි හමු වුණා. අපේ පින් කටයුතු වලට එතුමා ඉත හදාගෙන කොහොම හරි එනවා අයියා දැනුවත් කරාම අපි ඇවිල්ලා ඉන්නවා කියලා. ඉතින් බොහොම හොඳ සත්පුරුෂ ළමයි දෙන්නෙක් හදව. ජීවිතේ ඔබලා සාර්ථක වෙලා තියෙනවා. තව තවත් ආධ්‍යාත්මික පැත්තෙන් දියුණු වෙන්න කියන යෝජනාව ආශිර්වාදයේ තමයි මම ඔබට සිත කරන්නේ. ඉතින් 50 වසරක් විවාහ ජීවිතේ ගත කරද්දී සමකාලීන ජීවත් වෙච්ච බොහෝ දෙනෙක් ඇවිල්ලා තියෙනවා ඔබ දෙපළට සෙත්පතන්ට විවිධ ශේෂ්ත්‍රවල නේ අපේ හේමචන්ද්‍ර මාතාවල ඇතුළු මේ බොහෝ දෙනෙක් මේ ස්ථානයට ඇවිල්ලා තියෙනවා ඔබලා එක සමකාලීනව ව්‍යාපාර කරපු අය මේ සමාජ ජීවත් වෙච්ච අය එක සමකාලීනව බෞද්ධ ධර්ම පෝෂණය කරන්න වැඩ කරපු අය මේ ඔක්කොම එකතු වෙලා තියෙන්නේ අපි තාම සතුටුයි අද මේ උතුම් පින් කටයුත්ත කරලා දෙන්න ලැබීම ගැන අපි පන්සිල් ගත්තා සිල්වතුන් බවට පත් වුණා ගුණවතුන් බවට පත් වුණා ශ්‍රී සද්ධර්මය දක්ඛිනා විභංග සූත්‍රය සාර සංක්ෂේපයක් විදිහට අරගෙන අවශ්‍ය ධර්ම කාරණා සාකච්ඡා කළා පැයකට අධික වේලාවක් බොහොම ශ්‍රී කල්පනාවෙන් ගත කරා රැස්වෙච්ච සියලුම පින් කුසල් දෙවියන්ට අනුමෝදන් කරමු දෙවියන්ගේ ආශිර්වාදය ඔබට ලැබේවා ඔබ දෙපළම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා 80 වන ජන්මදිනය සමරන අපේ හෙටියාලච්චි මැතිතුමන්ට ශත වර්ෂාධික කාලයක් ඔබතුමා කැමති තාක්කල් නිදුක්ව ජීවත් වෙන්න නිරෝගීව ජීවත් වෙන්න ඔන්න ඔය විදියට සුවපත් වෙන්න නේ හිත සතුටින් තියන් ඉන්න මම දැක්කා එක ඈනුමක් ගියේ නැතෝ පැයම බණහන් හිටියා ඔන්න ඔහොම ඉන්න ඔබතුමාට සන්තෝෂ ඒ ප්‍රීතිය ජීවිතේ රැඳේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා දෙවියන්ගේ ආශිර්වාදය සඳහා ලැබේවා මැතිණියටත් ඔබ හැමදෙනාටත් යහපතක්ම වේවා දෙවියෝද මේ පින්බෙලෙන් නිවන් අවබෝධ කරත්වා සාදු 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 ඒ වගේම විශේෂයෙන්ම තමන්ගේ නමින් මිය කියපො ඔබතුමාලා මේ ලෝකෙට බිහි කරපු ආදරණීය අම්මා තාත්තා ඒ කාලේ බොහොම දුක්ඛිතව ඔබලා හදපු අඩපු අචාමල සියලානේ නවලෝක මුදලලි මහත්තයා ඇතුළු ඒ සියලුම පරම්පරාවල දෙපාර්ශ්වයේම මිය ගිය ආච්චම්මලා සියලා අම්මලා තාත්තලා ගුරුවරු අකුරක් හරි කියලා දීපෝ අපි පොඩි කාලේ හදනකොට අපි කාටත් අම්මා තාත්තා විතරක් නෙමෙයි උදව් කරේ නැන්දලා උදව් කරා මාමලා උදව් කරා පුංචම්මලා උදව් කරා නේද අපි හැදුනේ එහෙමනේ අම්මයි තාත්තයි ගාව විතරක් නෙමෙයි සේවක සේවිකාව ගාව නෙමෙයි අපි හැදුනේ පුංචම්මලා ගාව ලොකු අම්මලා ගාව අන්න ඒ මිය කියපු අයට අපි මේ පින් අනුමෝදන් කරමු ඒ ඇත්ත හැම කෙනෙක්ම මේ පින් අත් කර ගනිත්වා සුවපත් වෙත්වා සැපවත් වෙත්වා දුකින් මිදෙත්වා උතුම් අමා මහ නිවනම අවබෝධ කරත්වා සාදු 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 අවසාන වශයෙන් ඔබ අප හැම දෙනාට දෙවි දේවතාවුන්ට විශේෂයෙන්ම අපේ අද දවසේ විවාහ 50 වන සංවත්සරය සමරපු අපේ ලලිත් සහ පුෂ්පා හෙටියාරච්චි මහත්මීන් දෙපළටත් ඒ වගේම ඒ දරුවන්ටත් පවුලට එකතු වෙච්ච දරුවන්ටත් මුණුපුරු මිනිබිරියන්ටත් ඔබටත් මේ ලෝක වශයෙන් නිදුක් බව ලැබේවා නිරෝගී බව ලැබේවා සුවපත් බව ලැබේවා ශ්‍රී සද්ධර්මයේ මසන්නට සත්පුරුෂයින්ගේ ඇසුර ලැබේවා කල්යාණ මිත්‍රයින්ගේ ඇසුර ලැබේවා තාමික්මන් භවයකදී උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන නිවන් දකින්නටම අද කරගත්තු පින්කම පාරමී ධර්මයක් වේවා සාදු 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 ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු මම් පරන්ති තී හොඳයි දැන් වන්දනා කරමු එක විටම අභිවාදන සීලස නිච්ඡං වද්දාපචායනෝ චතාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිපාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු ඔබ හැමදෙනාටමත් මේ ස්ථානයට ආපු සියලුම ඔබලාගේ පවුලේ කල්යාණ මිත්‍රයින්ටත් ඥාතීන්ටත් යහපතක්ම වේවා මේ ස්ථානයේ දීපු සොහොයුරාණන් ඇතුළු සියලු දෙනාටත් සිතක් සාන්තියක්ම වේවා